හරි සුබ දවසක් හැමෝටම. දැන් දෛශික වල part 1 එක කරා. දැන් part 2 කරන්න යන්නේ. හරි. ඒතර පටන් ගන්නෙ يعني ඉවරෙච්ච තැන ඉඳන් ඊළඟ ටික පටන් ගන්න. හරි. ඊපස්සේ ලියා ගන්නකො දෛශික දෙක සමානතාවය. දැන් මේක ගොඩක් වැදගත්. මෙතනින් එහාට සෑහෙන්න වැදගත්. කලින් ටික බේසික්. දැන් තමයි ගණන් හදන්න ඕන ලොකු දේවල් ඉන්න. අර ටික සාමාන්‍යයෙන් හැමෝම වගේ දන්න දේවල්. ඒතර දැන් තමයි සාමාන්‍යයෙන් හොඳම දේවල් ටික ඉන්නේ. අර මම දුන්නා අන්තර්ගතය කියන එකේ මාපාංක වගේ දිගට දුන්නනේ. එතකොට ඒකේ මම කරේ නෑ ගිය වීඩියෝ එකේ මොනවද සමානතාවය. ඒතර එකතු කිරීමේ ටික කරානේ. එතකොට කරේ නැත්තේ ඔය දෙන්නේ ඒකරේඛී බව, සමාන්තර බව, මේ ටික දිගටම දැන් ඊ ටික කරන්නේ මේ වීඩියෝ එකේ. හරි. ඉතින් ලියා ගන්නකො මුලින්ම දෛශික වල දැනගන්න මෙදින පොඩ්ඩක් හොඳටම යනවා. ලියන්නේ දෛශික දෙක සමානතාවය කියලා. දෛශික දෙක සමානතාවය. දෛශික දෙක සමානතාවය. හරි. දෛශික දෙක සමානතාවය කියලා. හරි. එතකොට දෛශික දෙකක් හිතන්න මොකක් හරි දෛශික දෙකක් තියෙනවා අපිට සමානයි කියලා පෙන්නන්න. එතකොට දෛශික සමානයි නම් අපිට කියන්න පුළුවන්. හරි. මේ දෙපැත්තම වෙනවා. හරි. මේ පැත්ත රැච්චනවා මේ පැත්ත රැච්චනවා. දෛශික සමානයි නම් දෛශික දෙකෙහි මාපාංක සමානයි. ඒක තේරෙනවනේ. ඊළඟට A කියන දෛශිකය සමාන්තර වෙනවා B කියන දෛශිකයට. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ දිශා දෙක සමානයි. සමාන්තරයි කියන්නේ නේ කෝණ දෙක සමානයි කියන එක. හරි. එතකොට දිශා දෙක සමානයි නේ. ඊට අමතරව මොකද්ද? අභිදිශා සමානයි. දැන් හිතන්න මේ දාලා තියෙන්නේ මේ අභිදිශා දෙකේ කියලා. හරි. මේ තියෙන්නේ සමාන්තරයි කියලා පෙන්වන සංකේතය. ඒ සමාන්තරයි B කියන එක. හරි. ඒක ඊළඟ එක අභිදිශා සමානයි. මෙවල් හිතෙන්න පුළුවන් මේක වැඩක් නැහැ කියලා නේ. එහා B දෙක සමානයි. අපි කොහොමද දන්නේ මේක සමානයි කියලා? ඒත් වෙනස් වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ දෛශික වශයෙන් එහා B සමාන වුණාට එයා පවතින තැන විදිය අනුව එකම තැන තියෙන්න ඕනේ නැහැ. හිතන්නකො මෙන්න මේ වගේ දණ්ඩක මෙහාට තියෙන 5 නිව්ටන් θ කෝණයකින්. හරි. ඊළඟට 5 නිව්ටන් තියෙන මෙතන θ කෝණය. හරි. ඒතර මේ දෙන්න සමානයි. වල තියෙන තැන් දෙක. ඒතර මෙයාගේ කියන බලතැන් වෙනස්. ඒතර දෛශික දෙක සමානයි. මෙයාව පොතර ගන්නකොට මේ විදිහටම ඒ ගත්ත විදිහටම එන්නේ. මෙයා පොතර ගත්තත් දෙකම එක විදිහට ගන්නවා. මගින් තේරුණා නේ. ඒතකොට මෙයා උඹට තැන් දෙකක තියෙන්නේ. හරි. දෛශික වශයෙන් සමානයි. හරි. අන්න එකයි කියන්න එහෙම වෙන්න මොකද්ද? A හා B ගේ මාපාංග සමානයි, සමාන්තරයි, අභිදිශා සමානයි කියලා වෙන්නවා නම් A හා B සමානයි කියලා කියතයි. ගාන කාවුදින් මොකක්ද දෛශික දෙයක් දීලා මේ දෙක සමානයි කියලා පෙන්නන්න. වර්ණේ මොකද්ද? මාපාංග අරන් මාපාංග දෙක සමානයි කියලා වෙන්නවා. ඊළඟට සමාන්තරයි කියලා වෙන්නවා. හරි. සමාන්තරයි කියලා වෙන්න එක මම කියන්නම්. හරි. ඊළඟ කෑල්ලේ තියෙන සමාන්තර බව පෙන්වන එක. ඊට පස්සේ අභිදිශා සමානයි. ඒක රූපයක් ඇඳලා පෙන්වන්න බෑ. ඒක පෙන්වන්න පුළුවන්. හරි. IJ වලින් ආවොත් කෙලින්ම පෙන්වන්න පුළුවන්. හරි. ඉතින් අපි ඉස්සරහට කරමු. හරි. එතකොට ඕක තමයි දෛශික සමානයි කියන එක. ඊළඟ ලියා ගන්න A දෛශික දුන්නම ඍණ A අර්ථකී. يعني මොකක් හරි දෛශිකයක් දුන් විට ඍණ A අර්ථ දැක්වීම. ඒවල දන්නවා කලින් එක කරා මම ආපහු දෙනවා මේක ටිකක් වැදගත්. හරි. හරි. එතකොට මේ තියෙන A දෛශිකය හරි. එතකොට ඍණ A තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මොකද්ද? දෛශිකයක් ඍණෙන් ගුණ කරාම දිශාව වෙනස් වෙන්නේ නැහැ. දිශාලත්ත වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මොකද්ද? අභිදිශාව. හරි. එතකොට මාපාංක A සමාන වෙනවා ඍණ A ගේ මාපාංකයට. A සමාන්තරයි ඍණ A ට. අභිදිශා ප්‍රතිවිරුද්ධයි. මේක ලියා ගන්න දෙවල්. ලොකු දෙයක් ගන්න ඒවට මම මේකේ දැනන් ඉන්නර වෙන නෝට් එකේ ලියා. හරි. අදින් තව ලකුණක් දාලා ලියන්න. විශාලත්වය හා දිශාව සමාන වී හරි අභිදිශාව පමණක් වෙනස් වෙන දෛශික වේ. ඒ හා ඍණ A කියන්නේ ඒක. හරි. එතකොට දෛශිකයක් ඍණ ගුණෙන් තව ලකුණක් දාලා ලියන්න. දෛශිකයක් ඍණෙන් ගුණ කළ විට අභිදිශාව මාරු වේ. හරිද? අභිදිශාව මාරු කළ විට ඍණෙන් ගුණ වේ. දිශාව මාරු කරනවා ඍණෙන් ගුණ කළා. එතකොට අභිදිශාව මාරු කරන්න ඕන ඍණෙන් ගුණ කරනවා. ඍණෙන් ගුණ කරාම අභිදිශාව මාරු වෙනවා. හරි. දැන් පොඩි පාඩ එකකට එනවා තව පොඩි කොටසකට. ඒකෙදි දැන් සමාධිය දෙන්න පුළුවන් එක වැදගත් නැහැ කියලා. හරි. මට වැදගත්. හරි. ටිකක් වැදගත් මොකද ඒක අවබෝධය ඔයාලා මෙතන පොඩියට දුන්නා පස්සේ ගණන් වලට ගියාම තේරෙන්න ගන්න. කියලා ඉතින් පොඩි දෙයක්. ඔයාලට ඒක නොදැන හිටියොත් ඒක දැනෙන්නේ නැහැ මේ වගේ
අර හරියට දැනෙන්නේ නැහැ. මට මේක කියලා දුන්නාට පස්සේ ගණන් වලට ගියාම ඔයාලා ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. හරි. يعني ඔයාලට දැනෙනවා නිකන් ඒක තවත් ඊසි වෙනවා. හරි. તો ලියන්නකෝ මාතෘකාව ලියන්න. දෛශිකයක අදිශ ගුණාකාරය. හරි. ලියන්න දෛශිකයක අදිශ ගුණාකාරය. ඒ වරහන් ඇතුලේ ලියන්න. හරි. ලැම්ඩ අදිශයක් විට ලැම්ඩ ඒ අර්ථ දැක්වීම. හරි. ලැම්ඩ අදිශයක් විට ලැම්ඩ ඒ අර්ථ දැක්වීම. හරි. ඒතර ඒ කියන්නේ දෛශිකයක්, ලැම්ඩ කියන්නේ අදිශයක්. හිතන්නකෝ මොකක් හරි දෛශිකයක් කියන ඒ කියලා එයා පහින් ගුණ කරාම පහයි එන්නේ. ඒතර පහ කියන්නේ ලැම්ඩ වගේක්. හරි. ඒතර එයාගේ වෙනස් වීම අනුව පොඩි දෙයක් මේක මම කියලා දෙනවා. ලැම්ඩ වෙනස් වීම අනුව කොහොමද ලැම්ඩගේ විශාලත්වය වෙනස් වෙන්නේ මොනවාද වෙනස් වෙන්නේ කියලා හරි කියන්නේ. මම කියලා දෙන්න. හරි. ඒතකොට මට පුළුවන් ලැම්ඩ කියන්නේ අදිශයක් නේ. අදිශයක් කියන්නේ ඍණානන්දී ඉඳන් ධනාන්තය දක්වා තියෙන ඉලක්කමක් වගේ දෙයක්. හරි ඉලක්කමක්. සංඛ්‍යාවක්. හරි. ඒතකොට එයා කියනවා මේ ලැම්ඩ කියන එක මෙහෙම ගත්තොත් හරි. මට එයාව කඩන්න පුළුවන් ප්‍රධාන අවස්ථා තුනකට. ඍණ 1.1 කියලා ලැම්ඩ. හරි. එතකොට එයාගේ හිතන්න මෙතන පරාසිකයක් තියෙන 1 2 3 4. හරි. ඒතර මම මේ පරාස අතර පොඩ වෙනස් කරනවා. ලැම්ඩා එකට වැඩි අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? ලැම්ඩා එක වුණාම A හා ලැම්ඩා අතර වෙනස. දැන් A කියන එක පැත්තෙන් දාගන්න බෑ. දැන් මුලින්ම ඇඳගන්න θ කෝණයෙන් A. මෙයා තමයි ප්‍රධාන එක. හරි. එයා ලැම්ඩා කියන එකෙන් වැඩි කරාම ඒ තමයි ප්‍රධාන එක. ඒතර එයා ලැම්ඩා එකෙන් වැඩි කරාම ලැම්ඩා A මොන වගේද කියලා තමයි මෙතන පරීක්ෂා කරන්නේ. ඒතකොට මෙතන ඍණ 1.1 මම ප්‍රධාන අවස්ථාව තුනක් ගන්න. ඒතකොට මේ අවස්ථා හතරෙන් තමයි කැඩෙන අවස්ථා හතරක්. අවස්ථා 1 2 3 4. 5යි 6යි 7ක්. හරි. අවස්ථා හතක් එනවා. ඒ කියන්නේ එකට වැඩි අවස්ථාව එකේදී ඊට බිඳුව 1 අතරදී බිඳුවේදී ඍණ 1යි බිඳුවයි අතර ආව ඍණ 1කේදී ඍණ 1කට වඩා අඩු ලැම්ඩා. හරි. මම මුලින්ම ප්‍රධාන අවස්ථාව තුන ගන්නවා. හරි. ඒ ලැම්ඩා සමානයි බිඳුව විට. ලැම්ඩා සමානයි බිඳුවේ මොකක්ද වෙන්නේ? ලැම්ඩා කෙලිම නිශ්චුන්න දෛශිකයක් එනවා. හරි. එතන විස්තර ගන්න ලොකු දෙයක් නැහැ. කෙලිම ලැම්ඩා සමානයි බිඳුවයි නම් ඒ කියන්නේ මොකද ඕනම දෛශිකයක් බිඳුවෙන් මොන කරේද මොකක්ද වෙන්නේ? නිශ්චුන්න දෛශිකයක්. හරි. ඒ ලැම්ඩා සමාන 1 නම් ලැම්ඩා A සමාන වෙනවා Aටනේ. සෝරි. A සමාන වෙනවා ලැම්ඩා A. හරි. A සමාන වෙනවා ලැම්ඩා Aට. ඒ කියන්නේ එකකින් වැඩි කරාම බලන්න ලැම්ඩා A සමාන වෙන්නේ. මෙතන ලැම්ඩා කියන්නේ 1යිනේ. 1යි මම එක දාන්න නැතුව ලිව්වේ. ඒතකොට තේරුමක් නැහැ නැත්නම් හරි. ඔය ලැම්ඩා වගන්න 1යි කියලා. ඒතකොට ලැම්ඩා A Aට සමානයි. එහෙනම් මොකෝ වෙන්නේ? A කියන දෛශිකයයි ලැම්ඩා A කියන දෛශිකය මොකෝ වෙන්නේ? ඇත්තටම සමානයි. ඒක අපි ලියනවා A මාපාංගයේ සමාන වෙනවා ලැම්ඩා A මාපාංගයට. හරි. එකකින් ගුණ කරොත් එහෙම තමයි එන්නේ. මම මේ විස්තර කරද්දී මේ අවස්ථා තුනම කියනවා. පස්සේ අර නෝට් එකක් ඉතින් ලියගන්න හරි. ලැම්ඩා A. හරි. ඊළඟට මොකක්ද වෙන්නේ? A හා B ඒ දෛශිකය සමාන්තර වෙනවා ලැම්ඩා A ට. හරි. ඊළඟ අන්තර A ගේ අභිදිශාව හා ලැම්ඩා A ගේ දිශාව සමානයි. එහෙනම් මොකද අභිදිශා සමානයි. ඔලිය ලියා ගන්නකො. මම පස්සේ කියන්න මේවා මොකද මේ දේවල් දැන් කියලා ඉතින් බේසික් වගේ තේරෙනවා. ඒනවාට මේක වැදගත්. හරි. ඒකට මෙහෙමනම් මොකෝ වෙන්නේ? මේ A ලැම්ඩා දෙකම සමානයි. හරිද? ලැම්ඩාගෙන් ගුණ ගන්න අවස්ථාවක් දන්නේ නැහැ. මොකක් හරි ගානක උත්තරයකට එනවා එකයි කියලා. ඒකට අපි දැනගන්න මේ ටික ලියන්න. අන්න ඒකයි මම කියන්නේ. හරි. නැත්නම් අපි දන්නකො ලැම්ඩා ගුණ කරනලා සමානලාට ලැම්ඩා එක වෙන්න බැහැ කියලා අපි දැනන් ඉන්නවා නම් ඒකට මේ වගේ අවස්ථාවක් ආවොදී අපි දැනගන්න ඕනේ මේ දෙන්න සමාන අවස්ථාවේදී ලැම්ඩා එක වෙන්න බෑ. නියම අර තීරණ සමානද අන්න ඒ වගේ තැන් වලට ගන්න ගියාම මේ වගේ අයිඩියාවක් ආවම වඩ පුළුවන්. හරි. ඒ වගේ තැන් වලට ආවම මේ මතක් වෙයි. හරි. ඒකින් තමයි කියලා දෙන්නේ. හරි. ඒ ලැම්ඩා සමාන ඊළඟට ඍණ 1. අංශක ඍණ 1කින් ගුණ වෙලා තිබ්බොතින් ඒ සමානයි. හරි. ඒතර මේක A ඉවර සමාන වෙන්නේ නැහැ. ලැම්ඩා A මොකෝ වෙන්නේ? මෙයාගේ විශාලත්වය සමානයි. A තියෙන්නේ මේ දිශාවට ලැම්ඩා තියෙන්නේ අනිත් පැත්තට. ඇයි ඍණ 1 ඉන්නේ? හරි. ඒතර මොකක්ද දෙන්නේ? ඒ වගේ අවස්ථාවක ඉන්නේ. මාපාංගයේ සමාන වෙනවා. මාපාංග ලැම්ඩා A මේ වුණාට මාපාංග සමානයි. හරි. A හා ලැම්ඩා මොකද සමාන්තරයි. අභිදිශා ප්‍රතිවිරුද්ධයි. හරි. මොනවද කියන්නේ කියලා දෙන්න ඕනේ මේ තුන බේසික් හරි. ඒතර බිඳුව 1 ඍණ 1 දී මේ තුන ඇත්තටම
ලොකු දෙයක් නෑ හරි. ඉතුරු ටික ලොකු දෙයක් නෑ මට දැනගෙන ඉන්න හරි. එතකොට මේ තුන හරි. මෙතන එන්නේ මොකද්ද? බලන්න A කියන මෝල් එක අපිට මේකද වැදගත් එක හරි. ඕනම දෛශිකයක් අදිශයකින් ගුණ කරාම එයාට සමාන්තර වෙනත් දෛශිකයක් ඉන්නේ. හරි. එතකොට එයා එක බිඳුව දෙනවා කියන්නේ බිඳුවේ දෛශිකය එනවා. ඒ කියන්නේ අභිසුන්න දෛශිකය එනවා. එකට සමානයි නම් එයා සමානම එකක් නේ. ඒ නම් ඒ විදිහට මේක ලැම්ඩා කියන්නේ ඒ හා සමාන එකක්. හරි. එතකොට ඍණයෙන් ගුණ කරාම අනිත් පැත්ත ගැහිලා එනවා ඒ හා සමාන. විශාල සමානයි. දිශා සමානයි. එතකොට මොකද වෙන්නේ? ලැම්ඩා කියන නියතයකින් ගුණ කරොත් අනිවාර්යයෙන්ම සමාන්තරයි. හරි. ඒක ඕනම දෛශිකයක් ලැම්ඩා කියන නියතයෙන් ගුණ කරොත් සමාන්තරයි. ඒ දෙන්න සමාන්තරයි. ඒ ලැම්ඩේ අනිවාර්යෙන්ම කොයි වෙලේ ලැම්ඩා මොනවා කියුණා ඒ හා ලැම්ඩේ සමාන්තරයි. ඒක හැම වෙලේම හැමතැනකම ලිය වෙනවා. හරි. අමතර දැන් මෙතන වෙනස් වෙන්නේ මේ දේවල් දෙක විතරයි. අර දෙන්න අනිවාර්යෙන්ම මේ කියන එක මම ලියන මේ හැම පරාසයකදීම ඒ හා ලැම්ඩේ සමාන්තරයි. හරි. ඊට පස්සේ මේක මවනවා. දැන් ස්පීඩ් යන මේක හරි. ලොකු දෙයක් නෙමෙයි. ඊළඟට තියෙන්නේ එකට වැඩි ලැම්ඩා. ලැම්ඩා එක වැඩි නම් මොකෝ ඉන්නේ? මෙන්න A. ඉතින් ලැම්ඩා කියන එක ඊට වඩා විශාලයිනේ. මම ලියන්න පුළුවන්. A ගේ මාපාංකයට වඩා වැඩි ලැම්ඩා A මාපාංකය. හරි. ඊළඟට A දෛශිකේ සමාන්තරයි ලැම්ඩා A දෛශිකේ. සම්දිශා සමානයි. අහන් ලියන්න හරි මම ලියන්නේ අබ්දිශා සමානයි. ඒතර ඔක්කො වෙලේ හරි අපිට ගානකදී මෙයාගේ දත්තලියක් ගාව අපිට හිතා ගන්න පුළුවන් මේ තියෙන්නේ මෙයාට වඩා විශාල එකක් කියලා. හරි. හරි මේ අපි හිතන මේ වගේ දත්ත වලින් මේක ගන්න පුළුවන් මේකේ මේ දත්ත ටික ගන්න පුළුවන්. හරි. එකට වැඩි ළඟට තියෙන බිඳුව දෙකට වැඩි ටික හරි මෙයක් හරි මෙයක් හරි මෙයක් හරි. ළඟට තියෙන බිඳුවයි බිඳුවට වැඩි ලැම්ඩා එකට අඩු ඉතින් ලියන හැටි බලා ගන්න පරාස මම කවදා මම මේතන එක මාරු කරන්නේ නැහැ මෙලෙම ලැම්ඩා මෙතන නම් බිඳුව වැඩි ලැම්ඩා එකට අඩුයි ලැම්ඩා. හරි. ඔය අවකලන ප්‍රස්ථාරවල තියෙනවනේ. මොකද අතිවර්ණයේ තියෙන අවකලන මොකද dx ධන දරින් නේද ඔය බලන ඉදි තියෙනවනේ. ඉතින් ලියනවනේ අර ඒක ලියන්න හැටි එහෙම තමයි. එකට වැඩි කියන්නේ ලැම්ඩා මෙහෙනම් තියෙන්නේ ලැම්ඩා එකට වඩා වැඩි ලැම්ඩා. ඊට පස්සේ බිඳුවයි ලැම්ඩා 1 ඍණයකට වැඩි ලැම්ඩා බිඳුව ඍණයකට අඩුයි ලැම්ඩා. හරියට තියෙන තැන බැලුවා මේ ලකුණ දාගෙන ගියා. කට වඩක් කරනවා ගන්න හැටි පොඩ්ඩක් උඩට ගන්න. හරි. බැරි කට්ටියට හරි බිඳුව වැඩි ලැම්ඩා 1. කරමු කො වෙන්නේ? ලැම්ඩා කියන්නේ භාගයක් නේ. බිඳුව 1 අතර කියන්නේ ධන භාග සංඛ්‍යාව. එහෙනම් මේක නම් A. ලැම්ඩා ඇවිල්ලා උඩයි. හරි. මෙයාට වඩා උඩයි. හරි. ඒ වුණාට අපේ මාපාංක A විශාල වෙනවා ලැම්ඩා එකේ මාපාංකයට වඩා. හරි. අබ්දි A හා ලැම්ඩා මොකද්ද? සමාන්තරයි. අබ්දිශා මොකක්ද වෙන්නේ? සමානයි. හරි. ධන සංඛ්‍යාවක් නේ. භාගයක් වුණා මොකක් වුණා ධන සංඛ්‍යාවක් වුණා අබ්දිශා සමානයි. මොනකින් වැඩි කරත් A හා ලැම්ඩා හැම වෙලෙම සමාන්තරයි. හරි. අබ්දිශා සමානයි. ඒක ලියා ගන්න. ඊළඟට එනවා ඍණයකට වැඩි ලැම්ඩා කුඩායි බිඳුව. ඍණයකට වැඩි ලැම්ඩා කුඩායි බිඳුව. හරි. එතකොට මොකක්ද වෙන්නේ? A මෙහෙම නම් ඍණයකට අඩු වින්ද ඍණ භාග සංඛ්‍යාවක් නේ. අනිවාර්යෙන් භාග සංඛ්‍යාවක් ඉන්න කුඩායි. ඍණ හින්දා දිශාව මාරු වෙනවා. එහෙනම් මොකෝ ඉන්නේ? මාපාංකයේ විශාල වෙනවා ලැම්ඩා මාපාංකයට. හරි. එතකොට A හා ලැම්ඩා සමාන්තරයි. අභිදිශා ප්‍රතිවිරුද්ධයි කියලා ලියා ගන්න. අභිදිශා ප්‍රතිවිරුද්ධයි. ඒක හරිය තුන හරි. ඊළඟට එනවා ඍණයකට අඩුයි ලැම්ඩා. ඍණයකට අඩුයි ලැම්ඩා. ඍණයකට අඩුයි කියන්නේ මොකද්ද? හරි. එතකොට මේ තියෙන A නම් ලැම්ඩා කියන්නේ විශාලයි. ඍණයකට අඩුයි කියන්නේ ඍණ 10 ඍණ 100 වගේ. ඒකට වඩා 100 ලොකුයි. ඍණ 100 වුණා ලොකුයි. විශාලත්වය ලොකුයි. ඍණෙන් ධනෙන් කියන්නේ මොකද්ද? අභිදිශා මාරු වෙනවා. හරි. එතකොට මාපාංක A ට වඩා ලැම්ඩා A මාපාංකය විශාලයි. A සමාන්තරයි ලැම්ඩා A. එතකොට අනිත් මොකද්ද? අභිදිශා ප්‍රතිවිරුද්ධයි. මට ස්පීඩ් යනවා හරි. તો විදිය තමයි කියලා දෙන්න තියෙන්නේ. එතකොට මොකද අදිශයකින් ගුණ කරෝතින් අදිශයකින් ගුණ කරෝතින් මේ අවස්ථාවට කියන්නේ. එකට වැඩි නම් අරයට වඩා විශාල එකක් එන්නේ. හරි. අර විතරට වඩා විශාල එකක් එනවා ඒ අභිදිශාවට. එකට වැඩි නම් එකයි නම් ඒ හා සමාන දෙකක් එන්නේ. හරි. එකයි ඍණ බිඳුව එක අතර නම් දිශාව අභිදිශාව වෙනස් වෙන්නේ නැහැ. විශාලත්වයේ කුඩා වෙනවා සමාන්තරයි. හරි. මේක හැම වෙලේම ලැම්ඩා ගුණ වෙනගෙන සමාන්තරයි. හරි. ඒත් ඊළඟට බිඳුවේදී නම් කෙලිම අභිශූන්‍ය දෛශිකයක් එන්නේ. ඍණ එකයි බිඳුවයි නම් ඒට වඩා කුඩායි. ඊට වඩා කුඩායි දිශාවෙන් අභිදිශාවේ ප්‍රතිවිරුද්ධයි දිශා සමානයි. හරි. ඍණ එකේදී
විශාලත්ව සමානයි සමාන්තරයි දිශාවන් ප්‍රතිවිරුද්ධයි. ඒකට අඩු වෙද්දි එහෙනම් විශාලත්වය ලැම්ඩේ කියන්නේ රීනේකට අඩු දෙකින් ගුණ කරෝදී විශාලත්වය වැඩි වෙනවා දිශාව සමානයි අභිදිශාව ප්‍රතිවිරුද්ධයි. හරි දිශාවයි අභිදිශාවයි පන්ම ගන්න මාත්‍ය සමානලා කියද්දි පැරලා වෙනවා. හරි. හරි දැනන් ඉන්න. හරි වචනේ වැඩක් නැහැ. මොකක්ද වෙන්නේ? දැනගන්න ඕනේ කියන දේවල් ටික. හරි. හරි දැන් ටිකක් දැන් ඔන්න ටිකක් ඊට වඩා අලුත් දෙයක් එනවා. ඒකට දැන් ලියා ගන්න මාතෘකාව නිශ්චුන්්‍ය දෛශික දෙකක් සමාන්තර වීම සඳහා අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාවය. නිශ්චුන්්‍ය දෛශික දෙකක් සමාන්තර වීම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය. ඒ කියන්නේ මොකද්ද? නිශ්චුන්්‍ය දෛශික දෙකක්. නිශ්චුන්්‍ය කියන්නේ බිඳුව වෙන්න බෑ. හරිද? බිඳුව වෙන්නේ නැති දෛශික දෙකක් සමාන්තර වීම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය. කියන්නේ දැන් A හා B සමාන්තරයි නම් මේ මං කියන දේ වෙන්න ඕනේ. එහෙමනම් මේ දේ වෙනවනම් මේ පැත්ත එන්න ඕනේ. හරි නම් හා නම කොනක් කියන්නේ ඔය A සමාන්තරයි B නම් මොකක්ද වෙන්න ඕනේ? A සමාන්තරයි B නම් මට ලියන්න පුළුවන් A සමානයි λ B කියලා. තේරුණාද? ඒ කියන්නේ මොකද්ද? දැන් අපි ඉගෙන ගත්ත නේද? එක ඔය ඕනම ලැම්ඩකින් වැඩි කරාම මොකෝ උනේ? විශාලත්ව වෙනස් වුණා. විශාලත්ව වෙනස් වුණා. අභිදිශා මාරුණා. ඒ හැම වෙලේම සමාන්තරයි. අන්න ඒක තමයි මට කියලා දෙන්න ඕනේ ලැම්ඩකින් වැඩි කරා කියලා මොකෝ උනේ? එයාගේ විශාලත්ව වෙනස් වුණාට අභිදිශා මාරුණාට දෙන්න හැම වෙලේම සමාන්තරයි. ඒ ලැම්ඩේ කියන්නේ මොකද්ද? ඒ හා ලැම්ඩේ මොකද උනේ? සමාන්තර වුණා. හරි ඒක තමයි මේ තියෙන්නේ. A හා B කියන එක සමාන්තරයි නම් මට A කියන එක ලියන්න පුළුවන් λ වාරයක් B කියලා. හරිද? අයියේ A කියන එකයි මේ B කියන එක ලැම්ඩකින් හිතන්න මෙතන ඍණයේ අනන්තය ධනාන්තය දක්වා සංඛ්‍යා තියෙනවනේ. හරි හිතන්න මේක හරි A කියන එකයි හරි ඍණ අනන්තය ඉඳන් ධනාන්තය දක්වා සංඛ්‍යා ලැම්ඩට ගත හැකිනේ. හිතන්නකෝ මේක අර A නම් මෙයා මට මෙතන ඕන වගේ මෙයාට ගැලපෙලා D ගේ හිතන්නකෝ හරි හිතන්නකෝ දැන් A තියෙනවා B තියෙනවනේ හිතන්නකෝ A මෙච්චරයි B තියෙනවා මෙච්චරයි හරි මම මේක B දා ගන්නම් මේක A දා ගන්න හරි හිතන්නකෝ A කියන එක දැන් මෙතන හිතන්නකෝ මේ සෙන්ටිමීටර් 5යි නම් මෙතන සෙන්ටිමීටර් 15යි කියලා හිතන්නකෝ එන්දම එතන මෙයාගේ වගේ මෙයා කී ගුණයක්ද මෙයා ඇවිල්ලා මෙයා වගේ 3 ගුණයක් හරි ඒක දැන් මෙතන තියෙන්නේ එහෙමනම් මොකෝ වෙන්නේ මේ දෙක සමාන්තරයිනේ තිරාණ කියන්නේ ඇති දෙයක් නෑ. එතකොට මෙයා මට ලියන්න පුළුවන් λ වාරයක් B කියලා. අපිට කියන්න පුළුවන් A හා B සමාන්තරයි කියලා. ඉතින් අපි දන්නවා ගානක මොකක් හරි දෛශික දෙයක් දීලාගෙන මෙයා සමාන්තර බව පෙන්වන්න කියලා. ඉතින් මොකද කරන්න ඕනේ? අනෙකගේ λ වාරයක් ගුණිතයක් විදිහට පෙන්වන්න ඕනේ. හරිද? එතකොට λ කියන්නේ 5 10 ඍණ 1 ඔය වගේ එක ඍණාන්තය ඉඳන් ධනාන්තය දක්වා භාග සංඛ්‍යා වෙන ඕනයක් වෙන්න පුළුවන්. හරි එතකොට මෙයාව ඒ විදිහට ලියන්න පුළුවන් නම් මොකෝ වෙන්නේ මේ දෙන්න සමාන්තරයි මෙයයි සමාන්තරයි හරි යම් විස්තරයක් අපිට දුන්නොත් මේ දෙන්න සමාන්තරයි කියලා අපිට ලැම්ඩා කියන මොකක්ද දාන්න ලියා ගන්න පුළුවන් හරිද දැන් ගානක් හිතන්න මෙන්න හිතන්නකෝ මෙන්න මම දන්න A B දෛශික හරිද හිතන්නකෝ මෙතන C කියලා තියෙනවා කියන මට AC ලියන්න පුළුවන් ලැම්ඩා වාරයක් AB තේරුණා මං කියප එක මට AC ලියන්න පුළුවන් ලැම්ඩා වාරයක් AB කියලා. ඒතර CB කියන්න ආයි μ වාරයක් AB. හරි AB ලියන්නත් පුළුවන් ඕන ගැමා වාරයක් AC. හරි ඒ විදිහට ඕන එකක් මේ එක සමාන්තර එකක් ඕන විදිහට කඩ ලියන්න පුළුවන්. අවුලක් නැහැ තේරුණා කියන එකනේ. ඔයක තමයි උතන කියන්නේ. හරි. අවුලක් නේද? හරි එනේ යටි ලියා ගන්න ඕනෑම දෛශිකයක් අදිශයකින් ගුණ කළ විට ඊට සමාන්තර දෛශිකයක් ලැබේ. එලෙසම දෛශික දෙක සමාන්තර නම් දැන් අදිශයකින් ගුණ කරොත් ඊට සමාන්තර දෛශිකයක් ලැබෙනවා. එලෙසම දෛශික සමාන්තරයි නම් මොකක්ද වෙන්නේ? එකක් අනෙකෙහි ගුණිතයක් ලෙස ලිවිය හැක කියලා ලියා ගන්න. හරිද? මේකෙන් තව දෙයක් ගන්න පුළුවන්. මොකද්ද? A හා B සමාන්තරයි නම් මොකක්ද වෙන්නේ? මට මෙන්න ඇඳලා වෙනවා A මේ ඊට කෝණේ මෙන්න B ඊට කෝණේ මේ දෙක සමාන්තරයි කියන්නේ මොකද්ද? මෙයාගේ ඒකක දෛශික දෙක සමානයි. A hat සමානයි B hat. B hat කියන්නේ මොකද්ද? යම් කිසි දිශාවකට තියෙන ඒකක දෛශිකය. ඒතකොට මෙයා තියෙන එකම දිශාවට
එහෙනම් දෙන්නකම ඒකක දැෂින් එකම කොහෙන්නේ? සමාන වෙනවා. ඉතින් මේ විදිහට පෙන්නන්නේ නැහැ ඇත්තටම. හරිද? මෙහෙම අර බේසික් විදිහට සමාන කෙලින්ම ගන්නකොත් ඔයාලට මේ ගුණ භාවිතා කරලා කියන්න පුළුවන්. ඒනකොට මේක තමයි වැදගත් එක. හරි. මම මේක ලියා ගන්න ඕන නම් A හා B සමාන්තරයි B නම් A hat සමානයි B hat. හරි. ඔක ලියා ගන්න. හරි. හරි. එහෙනම් මාතෘකාව ලියා ගන්න. ලක්ෂ්‍ය තුනක් ඒකරේඛීය වීම සඳහා ඒකරේඛීය වීම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය. ලක්ෂ්‍ය තුනක්. හරි. તો ලක්ෂ්‍ය තුනක් කිව්වම 1යි 2යි ඔහොම ලක්ෂ්‍ය තුනක් තියෙන බලන්නේ. ඒතර මේක ඒකරේඛීයයිද? නෑනේ. ඒකරේඛීය කියන්නේ එක කෙලින් තුනම තියෙන සංරේඛාවක තුනක් තියෙන්න ඕනේ. හරිද? එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? මෙතන මේ ABC කියන ලක්ෂ්‍ය තුනයි නම් මට දැනගන්න ඕනේ ABC කියන එක ඒකරේඛීයද කියලා අහනවා. ගානක මොකක් හරි දීලා අපෙන් අහනවා ABC ඒකරේඛීයද කියලා. අපි දැනගෙන තීරියක් නේ. මොකක්ද ඒක පෙන්නන්නේ කොහොමද පෙන්නන්නේ කියන්නේ මෙහෙම නම් ABCD ඒකරේඛීය කියලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? ඒතකොට මෙහෙමයි. හරි ඒක ලියන්නේ එහෙම කිව්වට පස්සේ තේරෙයි ABC ඒකරේඛීයයි නම් ABC ලක්ෂ්‍ය තුන ඒකරේඛීයයි නම් මේ දෙපැත්තම වෙනවා. හරි? මට ලියන්න පුළුවන් A B කියලා දැශයක් ගත්තොත් ලැම්ඩා වාරයක් BC කියලා. ඒකේ මොකද්ද කියවෙන්නේ? AB දැශික සමානයි ලැම්ඩා වාරයක් BC. ඒකෙන් කියවෙනවා මට මේව පෙන්වන්න පුළුවන් නම් මට කියන ABC ලක්ෂ්‍ය තුන ඒකරේඛීයයි කියලා පෙන්වන්න කියලා. හරිද? එතකොට මම කියන්නේ කරන්නේ මොකද්ද? මුලින් AB BC කියන එක ABC ඒකරේඛීය එන බලන්න මොකද්ද වෙන්න ඕනේ අනිවාර්ය අවශ්‍යතාවය? AB හා BC සමාන්තර වෙන්න ඕනේ නේද? මෙහෙමත් ඒකරේඛීයද? නෑනේ හේතුව මෙයයි සමාන්තර නෑ. ඉතින් මෙයයි සමාන්තර වෙන්න ඕනේ මූලික අවශ්‍යතාවයක් නේ. මේ පෙන්නන දැයිශ වලින් පෙන්නන්නේ එහෙම. මෙයයි AB දැයිශිකයි BC දැයිශිකයි සමාන්තරයි කියන. ඒක නේද මෙතනින් කියවෙන්නේ. අපි කලින් කරේ මට සමාන්තරයි නම් මොකක්ද වෙන්නේ? එකක් අනිකෙහි ගුණිතයක් ලෙස ලිවිය හැකියි. හරිද? එතකොට ඒකෙන් එන සමාන්තරයි කියලා. දැන් සමාන්තර වුණ ඵලයට ඒකරේඛීය වෙනවද? නෑනේ. දැන් මෙතන A මෙතන B ආපහු මෙතන B මෙතන C. හරි මෙහෙම තියෙන්න බැරිද? මෙහෙම තියෙන්න බෑ ඇත්තට. මොකද B කියන එක ලක්ෂ්‍ය දෙක තියෙන්න බෑනේ. දැන් දෙක. එතකොට AB සහ ලැම්ඩා BC සමාන්තර වෙනවා. ඊට අමතරව මොකද්ද? පොදු ලක්ෂ්‍යයක් B කියලා තියෙනවා. තේරුණාද? B මෙතනදී C මෙහෙම තියෙන්න බෑනේ. අනිවාර්යයෙන්ම සමාන්තරයි නම් B නම් B ට කෙලින්ම සමාන්තර මේ මෙයයි සමාන්තරයි කියලා ගත්තා නම් AB BC සමාන්තරයි කියලා අපි හොයාගත්තා නම් ඔයා දන්නවා මෙහෙම තියෙන්න බෑනේ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මොකද්ද? මෙයා ඉඳන් BC සමාන්තර. ඒතර පොදු ලක්ෂ්‍ය B හින්දා තමයි ඕකේ. එතන මේක ලියුවාම මේක තේනවා. ඒකට පස්සේ ලියන්න මොකද්ද? යටින් ලියන්න පොදු ලක්ෂ්‍ය B හරි. ඒතර මෙතනින් කියන්නේ ඒක ABC ඒකරේඛීය නම් මෙහෙම ලියන්න පුළුවන්. එතන පොදු ලක්ෂ්‍ය B තියෙනවනේ. ඒ නිසා ABC ඒකරේඛීයයි. මෙතනින් කියවෙන්නේ සමාන්තරයි කියන එක. AB සහ BC සමාන්තරයි කියන එක. B යන පොදු ලක්ෂ්‍යය තියෙනද මොකද වෙන්නේ? ඒකරේඛීය වෙනවා. හරි මේ සිම්පල් දේවල් හරි. ඒතර මෙතන මේක ඇඳගෙන හරි මෙතන ලියන්න පොදු ලක්ෂ්‍යය. ඒතර ඔයාලා දන්න මේ පස්සේ බලද්දී මොකද්ද මේ කියන්නේ කියලා. ලක්ෂ්‍ය තුනක් ඒකරේඛී වෙන්න ඕන අනිවාර්යයෙන්ම කැලි දෙකක් සමාන්තර වෙන්න ඕනේ පොදු ලක්ෂ්‍යයක් තියෙනවා. දැන් ඔයා මම AB BC න් ගත්තේ. හරි එහෙම ගන්න ඕනේද? හිතන්නකෝ මම AC BC AC AB ගන්න. හිතන්නකෝ මට ලියන්න පුළුවන් AC දැයිශිකේ සමානයි හොයාගන්න කොයි විදිහට හොයාගන්න පුළුවන් නම් බීටා වාරයක් ඔය ලැම්ඩා එක බීටා දාන්න. දෙපිට ලැම්ඩා ගත්තේ ඉඳන් AC සමානයි ලැම්ඩා වාරයක් AB කියලා හදාගන්න පුළුවන් නම් ඊළඟ ගාන හදාගෙන යද්දි මට මේක එනවා. AC දැන් මට ගාන පෙන්නන්න කියලා තියෙන්නේ ABC ඒකලිකයි කියලා. ඒතර මම දන්නවා මේ එකක් තමයි ගන්න ඕනේ. ඒතර මේක ගත්තත් හරි. බලන්න AC දැයිශික සමානයි බීටා වාරයක් AB. ඒතර මොකද AC කියන්නේ මේකයි මේ දැයිශිකය. AB කියන්නේ මේක මේ දෙන්න සමාන්තරයි කියලා අරගෙන යනවා. පොදු ලක්ෂ්‍යයක් A තියෙනවා. ඒක නෝ වෙන්නේ. පොදු ලක්ෂ්‍යය A. එමු නිසා මොකෝ වෙන්නේ? මේ ආකාර දෙකෙන්ම පෙන්වන්න පුළුවන්. තුන්වෙනි ආකාරය මොකද්ද? AC BC. මට එනවා AC සමානයි ගැමා වාරයක් BC කියලා. පොදු ලක්ෂ්‍යය මොකද්ද? C. ඔයාලට කැමති එකකින් ලියන්න පුළුවන්. හරිද? මම මේ තුනම වෙන්නේ. සමහර ගණන් වල මෙන්න මේ වගේ අවස්ථාවක් අපිට මුලින් AC ගන්න දෙනවා ගාන. පස්සේ AB ගන්න දෙනවා. හරි ගාන දෙන කොටස් වශයෙන් ගානක් දෙන්නේ. ඒතර මේක වන්නක් දෙන්න මේක වන්නක් දෙලා අපෙන් අහනවා ABC එක රේඛීයද කියලා. ඔයා ඉතින් මේක ගන්න බලන් කරන් ගියාම මොකද? ඔයා AB මේ දෙක හොයලා තියෙන්නේ. ඒ වුණාට ආපහු BC වෙනම වන්නේ.
හරි ඒක තමන් තේරුම් ගන්න වෙන්න ඕන දේ මොකද්ද? මේක ගානක් දුන්න ගමන් ටක් ගාලා මේක ඇඳගත්තා. මේක මාක් කරගත්තා. හිතාගත්ත මොකද්ද? මට AC තියෙන AB තියෙනවා නම් අර වගේ ලම්ඩ වාරයක් AC තමයි ලම්ඩ වාරයක් AB කියලා පෙන්නලා පොදු ලක්ෂය A කියලා පෙන්නුවා නම් ABC එක රේඛිය. හරි. ඊට අපිට ගානක ඒක රේඛියයි නම් මෙහෙම නම් ඒක රේඛිය. හරි. එතකොට මේ අවස්ථාව දෙකම දෙපැත්තට ගන්න පුළුවන්. හරිද? ගානක අපිට දුන්නොත් ABC ඒක රේඛියයි කියලා මේ ඕනේ ආකාරයකින් ලියන්න පුළුවන්. හරි. අපිට පෙන්වන්න කියලා තිබ්බනම් ඒක රේඛිය බව මේ තුනෙන් ඕනේ එකකින් ගන්න පුළුවන්. හරි. මේක මට ස්පීඩ් යනවා වඩාත් තේරෙනවා මේක මොකද වීඩියෝ එක පස්සට අරගෙන බලන්න පුළුවන්. වැඩි කාලයක් ගන්න ඕන හිමිලි කිව්වොත් ඊට ඔයාලේ බලන මේ බලන්නේ. හරි. නෝක තමයි ඒක රේඛිය කියන එක වැදගත්. පට්ට වැදගත් මේවා අනිවාර්යෙන් කරලා ගන්න අහනෝම. ඒක රේඛිය බව පෙන්වන්න, සමාන්තර බව පෙන්වන්න. හරි. ඒක මේ ටික දැනන් ඉන්න ඕනේ. හරි. එතකොට අපි හදමු මුලින් 11 වෙනි ගාන. හරි 11 තියෙන අර කලින් එක නිශ්චුන්න දෛශික දෙයක් මොකද සමාන්තර බව පෙන්වන්න කියන්නේ 11 වෙනි ගාන. හරි. එහෙනම් බලන්න ටියුට් එකේ 11 වෙනි ගාන ABCD චතුරස්‍රයක. හරි චතුරස්‍රය ඔක්කොම සමාන්තර රාශියක් විදිහට අඳින්න එපා. චතුරස්‍රයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ එකක්. ABCD චතුරස්‍රයක ABBC CDDA ABBC CDDA පාදවල මධ්‍ය ලක්ෂ. මධ්‍ය ලක්ෂය කියන්නේ මොකද්ද? හරියට මැදින් බෙදෙන ලක්ෂ පිළිවෙලින් PQ R S වේ අපිට අහනවා PQRS සමාන්තර රාශියක් බව පෙන්වන්න. හරි අපිට සමාන්තර රාශියක් විතර ඇඳුම් දෙන්න කමක් නැහැ. ඔයාලට පෙන්වන්න කියලා තියෙන්නේ. මේ ජාමිති රූපෙට වැදගත් නැහැ. හරි අපි කියන්නේ අතට පස්සේ අපිට දන්නන් වීජීය වශයෙන් පෙන්වන්න කියලා රූපෙකින් නේද රූපේ කොට ඇතුළට කමක් නැහැ. ජාමිතියෙන් කියන්නේ වීජීය ක්‍රම වලින් පෙන්වන්න පුළුවන් වෙනවා. හරි ඒතකොට අපෙන් කියලා තියෙන්නේ මොකද්ද? ABCD චතුරාස්‍රයේ මධ්‍ය ලක්ෂ දීලා තියෙන්නේ. ඒක මෙයයි සමානයි. මෙයයි සමානයි. මෙයාට මෙයා සමානයි. ඉතින් ඒ කියන්නේ හතරක් ගන්නවා. මෙයාට මෙයා සමානයි. හරි يعني එකට එක අනුපාතයෙන් තමයි මේ ඔක්කොම තියෙන්නේ. එකට එක අනුපාතය. හරි අපෙන් කියලා තියෙන්නේ මොකද්ද? PQRA සමාන්තර රාශියක් බව පෙන්වන්න. සමාන්තර රාශියක් නම් වෙන්න ඕන දේවල් මොනවද? අන්න දැන් වැදගත් දේවල් එන්නේ. හරි. සමාන්තර රාශියක් නම් අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? සම්මුඛ පාද සමාන්තර හා සමාන වෙන්න ඕන. සමාන්තර වෙන්නත් ඕනේ, සමාන වෙන්නත් ඕනේ. සමාන්තර හා සමාන වෙන්නේ මොකද? ලැම්ඩා සමානයි 1 වුණාමනේ. AB සමානයි ලැම්ඩා වාරයක්. හිතන්න මතකද? මේ සමානයි ලැම්ඩා A. ලැම්ඩා 1 වුණාම මොකෝ වෙන්නේ? මෙයාගේ විශාලත්ව දෙක සමාන වෙනවා සමාන්තරත් වෙනවා. එහෙනම් මෙතන ඔයාලට තේරෙන්නේ මොකද්ද? මට පෙන්වන්න ඕනේ සම්මුඛ පාද සමාන හා සමාන්තර. අන්න එතනින් තේරුම් ගන්න මොකද්ද සමාන්තර රාශිය ගැන සම්මුඛ පාද සමාන්තරයි සමානයි. ඒක සම්මුඛ පාද දෙකට යනවා සමාන්තරයි සමානයි කියලා පෙන්වන්න. සමාන්තරයි නම් මොකක්ද එන්නේ? එහෙනම් මම දන්න සම්මුඛ පාද දෙක දැන් දෛශික වලින් යන්නේ. මම දන්න PQ දෛශිකය. හරි සමාන්තරයි නම් මොකද්ද? ලැම්ඩා වාරයක් SR මම මේ ගාන ගන්න ගානේ උත්තරේට මම පෙන්වන්න ඕනේ මොකක්ද කියන එක හිතා ගන්න හිත කියන්නේ. හරි. එතකොට PQ ලැම්ඩා වාරයක් XR කියලා ලියන්න පුළුවන් නම් මට අපිට කියන්න පුළුවන් PQ SR සමාන්තරයි කියලා. තේරුණාද? ඒක අවුලක් නැහැනේ. PQ SR සමාන්තරයි කියලා කියන්න පුළුවන්. PQ දෛශික සමානයි ලැම්ඩා වාරයක් SR කියලා ගත්තොත්. හරි. එතකොට අපි දන්නවා සමාන්තර බව වෙන්නවා. ඊට අමතරව මොකක්ද දෙන්න ඕනේ? සමානයි කියලා වෙන්නත් බෑනේ. ඒ සමාන වෙන්නේ මොකද? ඕනම දෛශික දේවල් සමාන වෙන්නේ විශාලත්ව සමාන වෙන්නේ මොකද? මාපාංග සමාන නම්. මාපාංග සමාන කියනකොට මෙතන ලැම්ඩා 1 නේද වෙන්න ඕනේ. මාපාංග දෙක සමාන නැහැ කියන්නේ මොකද්ද? මේ ලැම්ඩා වලට 1 ඉන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අන්තිම උත්තරේ මෙන්න මේක වෙන්න ඕන නම් අපිට කියන්න පුළුවන් මෙයයි සමාන්තරයි සමානයි කියලා. ඒ වුණාද ඉතින් PQ දෛශිකය සමාන SR දෛශිකය කියලා වෙන්න ඕන නම් අපිට කියන්න පුළුවන් PQ හා SR සමාන්තරයි සමානයි කියලා. ඒතකොට අපි එතනට තමයි දැන් යන්න ඕනේ. අපි යන්න උත්තරේ පෙන්නන්න ඕනේ මෙන්න මෙයාම. එතකොට එනවා මේ දෙන්න සමානයි සමාන්තරයි. ඒ වගේම අන්තිමට ඊළඟට පෙන්නන්න ඕනේ මේ දෙන්න TS සමානයි QR කියලා දෛශික. TS දෛශික සමානයි QR දෛශික කියලා. එතන මොකක්ද වෙන්නේ? එතකොට එනවා මේ දෙන්න සමාන්තරයි සමානයි කියලා. මට තේරුණාද කියන එක? මේ ලැම්ඩා වාරයක් SR කියන මුලින් විතර. ඒකෙන් එනවාද මේ දෙන්න සමාන්තරයි කියලා පෙන්නන්න නම් මෙහෙම පෙන්නන්න ඕන. හරි ඊට අමතරව අපිට පෙන්නන්න ඕනේ සමානයි කියලා. ඒක සමානයි කියන අපු උත්තරේ දාලා ගන්න ලැම්ඩා වලට එනවා කියලා. එන්න ඕනේ මොකක්ද? 1. එතකොට තමයි මේ දෙන්නගේ විශාලත්ව දෙක සමාන වෙන්නේ. මෙහෙම වුණාම මොකද වෙන්නේ? PQ සමාන SR නම් මේක සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. අවුලක් නැහැ නේ මේක පෙන්වන්නේ කොහොමද? මුලින් PQ නේ පෙන්වන්නේ. PQ අරගෙන SR මේ පැත්තේ හදා ගන්න ඕනේ. සුළු කරන් කියලා මොකක්ද කරන්න ඕනේ? SR හදා ගන්න ඕනේ.
හරි. PQ නිකම් මේ තීරය ස්ථානට යන්න බෑ. PQ යන්නේ ඉන්නේ මෙන්න මේ වටේ. PQ දෛශිකය කියන්නේ PB ධන BQ. PB ධන BQ. ඒක තේරෙනවනේ. මත මේ දෛශික දෙයක් එකතු කරාම මෙයා එනවා නම් මෙයා සමාන වෙනවා මෙයාගේ මෙයා ධන මෙයාටනේ. මෙයා සමාන වෙන්නේ මෙයා ධන මෙයාට. හරි. එතකොට අපිට වැදගත් නෑ මොනික දෙයක් දෙන්න. හිතන්න මෙහෙම තිබ්බා. මෙයා සමාන වෙනවා මෙයා ධන මෙයාට. මෙහෙම තිබ්බා. මෙයා ධන මෙයාට. මෙහෙම තිබ්බොත් මෙයා ධන මෙයාට. හරිද? ඊළඟට මෙහෙම තිබ්බොත් පේනවනේ මෙහෙම ගිහිලා මෙහෙම ගිහිලා මෙහෙම ගිහිලා මෙහෙම ආවා. ඒත් අවුලන්නේ මෙයා ධන මෙයා ධන මෙයා ධන මෙයා සමාන වෙන මොකටද? මෙයාට. හරිද? ඒතකොට වැදගත් නෑ අපිට ඉරි දෙක තියෙනවා. ඉරට ලං වෙන වටයක් ගිහිලා ආවනම් ආරම්භක දෙන අවසාන දෙන ගිහින් ආවනම් ඒ දෛශික වල එකතුව මෙයාට සමාන වෙනවා. හරිද? අන්න ඒක වැදගත්. මුන්ටියක් අගින් යනවා. හරි. එතකොට මට ඕනේ PQ නේ. PQ ගෙන් SR ට යන්න. PQ දෛශික සමානයි PB ධන PQ. හරි. දැන් මම PB කියලා PQ ලියුවට මට SR ගලප ගන්න දෙන්නේ යාගේ. එහෙනම් මම මෙයාව මේ ටික මේ දෙන්න අරගෙන යන්න ඕනේ මෙතන යනකම්. එහෙනම් මෙයාව ගන්න නම් මෙයාට ගියේ කොහොමද? මෙතනින් ගිහලා මෙහෙම න්යාවේ. එහෙනම් මෙයා යන්නේ මෙතනින් ගිහලා මෙහෙම. මෙයා සමාන වෙන්නේ මෙයා ධන මෙයාට. එහෙනම් මෙයාට යන්න නම් මේ ඉතුරු කැලේ මෙයාට ගලපන්න ඕනේ. ඊනවා මොකද කරන්නේ? මෙයාව ටික ටික ලොක් කරන් එන්න මෙයා ගාවට අරන් එනවා. එහෙම කරන්නේ කොහොමද? PB කියන්නේ මොකද්ද? දැන් PB මෙහෙම කියලා බෑ මට AD අනේ වලින් ලියවෙන්න ඕනේ. එහෙනම් PB ලියන්න පුළුවන් මට. PB කියන්නේ භාගයක්. අන්න දැන් ලැම්ඩා වාරයක් කියන එක. හරි. මොකද්ද? මට ඕනේ මෙයාට සමාන්තර මෙයාව ගන්න ඕනේ තව දෛශිකයකින්. මම කරන්නේ AB ගෙන් මෙයාව ගතේනේ. මේ භාගයයි AB. ඒක පොඩි දේවල් හරි. භාගය AB කියන්නේ මොකද්ද? AB දිශාවට තියෙන AB දෛශික වගේ භාගයක් වෙච්ච එක. මම ගොනේ දෛශික තියෙන තැන වැදගත් නැහැ. දෛශිකය කියලා වැදගත්. ඒකෝට මෙයාගේ භාගේ කොහෙ තිබ්බත් මෙයාට සමාන වෙනවා. මෙයාට සමාන වෙනවා මෙයාට සමාන වෙනවා. AB ගේ භාගයක් කියන්නේ භාගයේ AB දෛශිකය මෙයාට සමාන වෙනවා මෙයාට සමාන වෙනවා. අපිට කවුරුත් වැදගත් වැඩක් නැහැ. අපිට ඕන එක්කෙනා කියලා අපි ගන්න එච්චර. MPB ට සමාන වෙනවා. AP ට සමාන වෙනවා භාගයේ AD ගෙන්. හරි. මේක පොඩි දේවල් වලින් කියලා දෙන්න දෙන්න තරම් පොඩි දේවල්. හරි. BQ කියන්නේ BQ ලියන්න පුළුවන් භාගයයි BC ට හරි දිශාමාන කරන්න එපා කුරු දෙකේ. දැන් මම මෙතන DA ලියුම මොකෝ වෙන්නේ? PB නේ තියෙන්නේ. PB නම් AB එනවා. AC ට B ට යන්න ඕන. අභිදිශාමාන වෙන්න බෑ. හරිද? BA කිව්වොත් වැරදි. ඒතකොට එන්නේ පිළ වෙලා. තේරෙනවද මං කියන්නේ අභිදිශා හරියට තියෙන්න ඕනේ. ඒතර මම ගන්නේ භාගය එළියට කරන් AB ධන BC කියලා ගන්න. හරිද? එතකොට AB ධන BC කියන්නේ මොකද්ද? AC නේද? AB ධන BC කියන්නේ මොකද්ද? AC. මම එනේ ඉතල ලියනවා. AC. මිලට කෙටියෙන් ලියන්න බලමු මමට. ඒක පැහැදිලිව ලියන්න හරි. AC. හරි. එතකොට මට එනවා PQ සමානයි AC. හරි. දැන් මට මොකද්ද? PB ධන BC කියන්නේ AC. මට AC ආපහු ලියන්න. දැන් මට ගන්න ඕනේ මෙන්න මේ දෙන්නගේ භාග වලට මෙයා ගන්නනේ. AC සමාන වෙනවා AD ධන BC. AC සමාන වෙනවා AB ධන BC වගේම AD ධන DC ට. මට එතනට යන්න ඕනේ. හරි. AD ධන DC. AD ලියන්න පුළුවන්. මට ඕනේ මෙයාව ගන්න ඕනේ නේද? මෙයයි මෙයයි එකතුවනේ ඕනේ. දැන් SD ධන මට ගන්න ඕනේ. මෙච්චරලා ගන්න ඕනේ SD ධන DR කියන එක. මට ඕනේ SR ගන්න නම් SR කියන්නේ SD ධන DR නේ. මට SD ධන DR හදාගෙන යන්නේ. හරි. ඒතකොට AD කියන්නේ මොකක්ද වෙන්නේ? AD ගෙන් භාගයක් නේද SD කියන්නේ. එහෙනම් මට ලියන්න ඕන 2යි SD. SD වගේ දෙගුණයක් තමයි AD. හරි. ඒතකොට DC කියන්නේ දෙගුණයක් DR. හරි. දෙතර භාගයක් තියෙනවා. හරි. AC කියන්නේ AD ධන DC. එතන භාගයක් තියෙනවා 2යි SD. හරිද? AD කියන්නේ 2යි AD කියන්නේ 2 SD වගේ දෙගුණයක්. 2යි SD 2යි DR. හරි. එතන දෙක දෙක කැපෙනවා SD ධන DR. හරි. දෙක දෙක බෙදෙනවා. එතකොට SD ධන DR කියන්නේ මොකද්ද? SR. හරි. එතකොට PQ සමාන වෙනවා SR ට. මේක වෙන්නම අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙයාගේ විශාලත්ව දෙක සමානයි
මෙයා ලැම්ඩා වාරය තුල ලියන්නේ මෙහෙම. මේ විදිහට ලියන්න ඕනේ. PQ සමානයි ලැම්ඩා වාරයක් SR ආකාර ගනි. මේ ලකුණම් වෙන්නේ මේ වලට. P එක තියරිය මොකද්ද? සමාන්තරයි නම් මොකද්ද වෙන්නේ? එක්කෙනෙක් අනිකගේ ලැම්ඩා වාරයක් ගුණිතයක් විතර ලියන්න ඕනේ. එතකොට ඒක ලියලා තමයි උත්තරේ දාන්න ඕනේ. ඒ කියන්නේ PQ සමානයි ලැම්ඩා වාරයක් SR ලෙස ආකාරය ගනි. PQ සමානයි ලැම්ඩා වාරයක් SR ආකාර ගනි. එම නිසා කියන්න පුළුවන් PQ සමාන්තරයි SR වේ. හරි ඉතින් ලැම්ඩා සමාන 1 නිසා PQ ගේ මාපාංගය සමානයි SR ගේ මාපාංගය. ඒ කියන්නේ PQ ගේ දිග සමාන වෙනවා SR ගේ දිග. ඒ කියන්නේ මෙයාගේ විශාලත්ව දෙක සමානයි. දැන් සමාන්තරයි සමානයි. ඒත් මේ දෙන්න එහෙම වෙනස මෙයාටත් ඒ විදිහට ගන්න ඕනේ. හරි ඒ විදිහට වෙල කියන්න පුළුවන් සම්මුඛ පාද සමානා සමාන්තර නිසා PQR සමාන්තර රාශියක් වෙයි. හරි දැන් මම මේවා කියන්නේ සමාඩි දෙන්න බෑ මේ මූල ලියන්න කියලා. හරි මේව ලියන්න මාකින් එකට. මාකින් එකේ ඒගොල්ලෝ බලාපොරොත්තු මේ ගත්ත තියරියක් නෙමෙයි. මේක මොකද්ද මේ PQ සමානයි ලැම්ඩා වාරයක් SR කියන්නේ අපි ඉගෙන ගත්ත තියරියක්. ඒගොල්ලෝ දීපු නෝට් වල දීපු තියරියක්. හරි ඒකට මෙහෙම කිව්වොත් තමයි සමාන්තරයි කියලා කියන්න පුළුවන්. මේවා ලියන්න ඕනේ. හරි ඒවා ලියලා තමයි උත්තර ගන්න. ඉතින් මේ බලාගන්නදී මේවා ඔළුවට ගන්න කොහොමද ලියන්නේ කියලා නැත්නම් අපරාධේ ඔක්කොම අදින්න ලකුණු ගන්න දෙයක් නැහැ. ඒත් මාකින් එකේ සමානව දැන් හිතෙනවා මේක වැඩක් නැහැ කියලා. හරි මට ලියන්නේ සුළු කිරීම ලියද්දිම හොඳට බලලා ලියන්න. මොකෝ මාකින් දැන් ලියන්නේ හරි බලන එක්කනට තේරෙන්න. මාකින් එක කියන්නේ මොකද්ද? මාකින් හිතනවා ඉංජිනේර කෙනෙක් වුණානේ. ඉංජිනේර වුණාම ආ දෙයක් ඉගෙන ගන්න. ඒ හිතනවා ඔන්න රේල් පාරක් මොකක් හරි පැන්න කෝච්චියක් පැන්න. හරි එන කෝච්චියේ පීලි පැන්න. ඒතර ඔයා ඉංජිනේර පිට දවසේට ඔයාලා ලියන්න දින මොකද්ද? ඔයා මේ කියලා කෝච්චිය වෙරිච්චන බලන්න යන්නේ නැහැ. ඔයාලා ලියන්න ඕනේ මේ කෝච්චිය පනින්න හේතුව රිපෝට් එක. හරි ඒ රිපෝට් එක ලියනකොට කැල්කියුලේෂන් දාලා ලියද්දී ඒතර බලන එක්කෙනාව දන්නේ නැහැ. ඔයා රිපෝට් එක දෙන එක්කෙනා ඔය කරපු දේවල් දන්නේ නැහැ. ඒතර එයා කැල්කියුලේෂන් බල බල එකින් එක ඉගෙන ගන්නවා. ඔයා හිතනවා පියරවල් එකපාරට නැතුව ලියුම කොහෙද? ඒ මනුස්සයලෝ තේරුම් ගන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? බලන එක්කෙනාට පැහැදිලිව තේරෙන විදිහට පියරවල් ලියන්න ඕනේ. දැන් ඔයාලට හිතන්න බලන්න බලන එක්කෙනාට. ඔයාගේ පේපරේ බලන එක්කෙනාට මේ වගේ දැනුමක් තියෙනව නේද? හරි. මෙයාට තියෙනවනේ දැන් ඔය බලන එක්කෙනාට සමහර ඉස්කෝලේ ගුරුවරයෙක් නේ. ඒකට ගුරුවරට මේක තේරෙන්නේ නැද්ද? හරි. ඒකේ ගෝල බලන්නේ මාකින් එක කියන්නේ මොකද්ද? අර මම කිව්වා වෙනමයි. يعني මාකින් එක කියන්නේ ඔයාලා ලියන්න ඕනේ මාකින් එක ලියනවා කියන්නේ පේපර් එක බලන එක්කෙනා මෙලෝ දෙයක් දන්නේ නැහැ. හරි මම එයාට තමයි කියලා දෙන්නේ. මේ යාට මම ලියලා දෙනවා මේක බලලා යාට තේරුම් ගන්න. අන්න ඒ විදිහට හිතලා ලියන්න. ඒකට හැම සුළු කිරීමක් එක්කම ලියන්න. ඔයාලට තේරෙන්න ඕනේ මේ දේ යාට තේරුම් ගන්න බෑ එකපාරට ලියුවොත්. හරි අන්න ඒක තමයි මාකින් එක. මම කියන්නේ කෙටියෙන් මතක තියාගන්න. හරි. සමහරවල් ගණන් හදලා වෙන විදිහකට මතක තියාගන්න ඕගොල්ලෝ මගේ හැම ගානකටම පොදු මාකින් එකක් ඉදිරියෙන් යනවා ඔයා ලියන්න ඕනේ. බලන එක්කෙනා මෙලෝ රහක් يعني මෙලෝ දෙයක් දන්නේ නැහැ. හරිද? එයාට තේරෙන්න ලියන්නේ. එයා ඇත්තටම දන්නවා. ඒනකට අපි හිතනවා එයා දන්නේ නැහැ. උනට දන්නේ යාළුවෙක් කියලා නිකන් සමහරට යාළුවෙක් මෙලෝ දෙයක් දන්නේ නැති යාළුවෙක් මොකද ලියලා දෙන්නවා. අන්න ඒ විදිහට ඕනේ මාකින් එක ලියන්න. එතකොට ලකුණු සම්පූර්ණයෙන් එනවා. නැත්නම් ඔයාලට එක ගානකට කටපාඩම් කරන්න බෑනේ. හැම වෙලෙම හිතන්න මම ලියන්නේ මේ කාටද? මෙලෝ දෙයක් දන්නේ නැති එක්කෙනෙක්ට. ඒ හින්දා මේ විදිහට තමයි පේපරේ ගානක් හදලා විභාගෙට සබ්මිට් කරනවා. ඒ කියන්නේ ගිහිල්ලා විභාග ශාලාවට විදිහට දෙන්න ඕනේ. ඒ විදිහට. ඒක තමයි මාකින් එක කියන්නේ. මම ලිව්වේ එහෙම. හරි මම දන්නේ ඔයගොල්ලෝ කැමති විදිහට ලියන්නේ ඒක තමයි මම ලියුව විදිහ. හරි. ඊගාන හරියන. හරි. හරි දැන් ඒකට සමාන්තර බව පෙන්වන්න එක ගානක් හැදුවා. ඒක ඕක සම්පූර්ණ ගානක්. විභාගෙට එන්න පුළුවන් හොඳ ගානක් මේක සමාන්තර බව පෙන්වන්න. ඒ කියන්නේ මොකද සමාන්තර රාශියක් බව පෙන්වන්න කියලා විභාගෙට එන්න පුළුවන්. ඒතරවා දානවා තියරි ඔක්කොම. හරි. ඉතින් පොඩි ගානක් ඉන්නේ ඊට වඩා ලොකු ගානක් කියන අනිවාර්යයෙන්ම ලැම්ඩා මියු ප්‍රමේය අරමයි කියන්න. ඒ ගානක් අනිවාර්යයෙන්ම එනවා. හරි. හරි. ඒතකොට ඊළඟ එක දැන් ඊළඟට හදන්න ඒකරී ගානක් ඇදුවේ නෑනේ. 12 වෙනි ගානද? 12 පළවෙනි එක බලන්න. 12 පළවෙනි එක තියෙනවා. 12 වෙනි ගාන පළවෙනි එක A කියලා එකක් තියෙන 3 2 ලක්ෂය. B කියනවා 4 7 ලක්ෂය. C කියනවා 5 12 ලක්ෂය. දැන් ඉතින් ලක්ෂ දුන්නම හරිද? I වලින් ලියන්න පුළුවන් කියලා දැනන් ඉන්නේ දන්නවා. ඉතින් මම කියලා දුන්නේ කලින්ගේ මම තාම පීඩු දැශික වලට ආවේ නැහැ. ඒ පීඩු දැශික වලදී මම මේක අපෝ කියන්නම්. හරි මේ ලක්ෂ වලින් දුන්නු කොහොමද කණ්ඩායම් වලට ගන්න හැටි කියලා. ඒක දැන් උනත් කියන්නම්. එහෙම හිතන්නකො. ඔය ලක්ෂ දීලා තියෙන්නේ 3 2. හරිද? ඒතර මම කිව්වා මේ පැත්තකට I කියලා ගන්න පුළුවන්. මේක J කියලා ගන්න පුළුවන්. මෙතන බිඳුව කියලා. හරිද? O කියන එක මම O මුල් ලක්ෂයකට හිතාගෙන x අක්ෂය මම I කියලා ගන්නවා. I කියලා හිතනවා. ඒව තමයි හිතන්නේ. y එක j කියලා හිතන. ඒත් මට පුළුවන් මේක තුනක් දුරින් ඉන්නේ. ඒත් මට විස්ථාපන දේශකයක් දුරකින් ගන්න. මම ගන්න 3යි ධන 2යි j.
ඒතර මට මෙයා එන දෛශිකයක් විදිහට මෙයාට සාපේක්ෂව හරි. එතකොට එන්නේ මේ දෛශිකය හරි. OA දෛශිකය තමයි 3i ධන 2j. නැත්නම් මේ A ගෝපලට A කණ්ඩාංගය 3i ධන 2j වෙන්නේ නැහැ. OA තමයි O ඉඳන් 3ක් මෙච්චරෙන් දෙකක් මෙච්චරක් උඩින්. ඒතර තමයි OA තමයි 3i ධන 2j. ඒතර B කියන්නේ මේ 4යි නම් මේ 4 ඉන්නව නෙමෙයි. 4 7 4i ධන 7j. C කියන්නේ 5 12. හරි 5 12. අන්න මේ විදිහට තියෙන ඉතින් ඕක ওই විදිහට අඳ ගන්න ඕනේ නැහැ. පොයින්ට් එක නිකන් මාක් කරලා හරි. හරි. තේරුණානේ කියන්නේ මෙතනින් එන්නේ OA. OA තමයි 3i ධන 2j. OB තමයි 4i ධන 7j. 4ක් මෙහායි 7ක් මෙහි. විස්ථාපන දෛශික. හරි පිළිුම් දෛශික. හරි. මේ පිළිවෙලින් ආයි වෙනම කියලා දෙන්නම්. දානක නාම හරි. එතකොට මම දන්නවා ABC කියලා ලක්ෂණ තුනක් තියෙනවානේ. මෙහෙම යා ගන්න බලන්නේ කොහොමද? කැමති යා කරන්න මම පොඩි පොයින්ට් වැදගත් නැහැ. 3යි ධන 2යි. සමහර විට දෙනපන් මේවා හරියටම අංගාංග තලයන් දින්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. මම දෛශික කණ්ඩායම් කොහෙ තිබ්බත් අවුලන්නේ දෛශික වලින් දීලා තියෙන එක. ඒ හිතන්නේ බාහිර එක විස්තර කරන්නත් බැරි තරම් උඩා දෙයක් හරි. 3යි ධන 2යි. 4යි ධන 7යි. C කියන්නේ 5යි ධන 12යි. මේ ඔක්කොම මෙතන ඕනම් OA OB OC OA OB OC තමයි OA තමයි 3යි ධන 2යි OB තමයි 4යි ධන 7යි OC තමයි 5යි ධන 12යි. දැන් මට ඕනේ ABC එකරේ කියවා වෙන්නන්න. දැන් ABC ලක්ෂණ තුනක් එකරේ වෙන්න නම් අනිවාර්යයෙන් මොකක්ද දෙන්න ඕනේ? මේ කැලේ දෙකක් සමාන්තර වෙන්න ඕනේ. පොදු ලක්ෂයක් ඔටෝම තියෙනවනේ පොදු ලක්ෂයකුත් තියෙනවා. ඉතින් මම AD කියලා වෙනම ගන්නවා. AB දෛශික වෙන්නේ. AB කියන්නේ මොකද්ද? AO ධන OB. හරිද? වායකර නිකන් දින්න ඕනේ නැහැ. මේ තුන තිබ්බත් ඇති. මේක නැතුව ඉතින් හිතා ගන්න ඕනේ. මොකද්ද? OA තමයි මේ කියන AO ධන OB. ඕක අකුර දාන්න අවුලක් නැහැ. මෙයා අඳින්න තුනක් ඔයාලට ඒක දාන්න පුළුවන්. ඒත් AB කියන්නේ AO ධන OB. ඒත් AO කියන්නේ AO කියනවාද? OA නේද 3යි ධන 2යි. එහෙනම් මම මේක OA කරගන්න. AO කියන එක OA විදිහට ලියා ගන්න. කොහොමද? ඉන OA. මෙහෙම ලියන්න හරිය. එකපාරට නිමුල කරලා දාන්න එපා. තින OA. OA කියන්නේ මොකද්ද? 3යි ධන 2යි. OB කියන්නේ 4යි ධන 7යි. හරි 4යි ධන 7යි. ඒතර මේ ටික ij එක්ක අවු කරගෙන හරි එක දිශාවකට තියෙන දෛශික එක්ක අවු කරන්න පුළුවන්. නිකන් සාමාන්‍යයෙන් එක්ක අවු කරන්න පුළුවන්. මම කරා මතකනේ. මෙහාට තියෙනවා නම් මෙහාට එකක් තියෙනවා මේ දෙන්න එකතු කරන්නේ කොහොමද? මෙයාගේ ඉවරට දැනේ මෙයා. ඒතකොට මෙයා 5යි නම් මෙයා 7යි නම් 5යි 7යි 12යි කියලා එකපාරට එකක් දැනේ. හරි ඔය දන්නවනේ හරි. ඒත් එක පැත්තට j කියන ඒවා අනිත් පැත්තට වෙනව කොහොමද? හරි. 3යි ගියාම i. 4 එකක් ගියාම 4 3 ගියාම 1යි. මේ ඍණ 2 7 2ක් ගියාම 5යි j. i ධන 5යි j තමයි ab එන්නේ. හරි. ab එනවා ඊළඟට bc වල. BC කියන්නේ මොකද්ද? BO ධන OC. BO කියන්නේ ඍණ OB ධන OC. හරි. BC කියන්නේ BO ධන OC. මම OB ධන 4යි ධන 7යි කියන මං ඉඳ B. ඔයාට එකපාරට මෙහෙම දාන්න පුළුවන්. ඔයා දන්නවා OB කියන්නේ මේක නම් BO කියන්නේ ඍණ වාරයක් කියලා දන්නවා. ඒකට මෙහෙම ලියලා දාන්න. ඍණෙන් මුලින් සංකේතය මාරු කරලා පෙන්නන්න. OB. මොකද අපි OB නේ හරියට දුන්නේ ගානේ. OB කියන්නේ මොකද්ද? 4යි ධන 7යි j ධන OC. OC කියන්නේ 5යි ධන 12යි j. හරි 5යි ධන 12යි j පොඩි ලියමුනේ. එතකොට මෙතන ඍණ i 12න් 7ක් ගියාම sorry ධනයි 4යි 5යි වලින් 4ක් ගියාම i 7ක් ගියාම 12න් 7ක් ගියාම 5යි j. දෙන්න සමානලා ඉන්නේ. එකකින් එනවා AB දැන් මේවා මෙයන්නේ සමානයි. මං හිතුවේ ලැම්ඩා වාරයක් කියවි කියලා. මෙයා ආවම හිතනවා 2යි 10යි කියලා. ඒකට අරේ ලැම්ඩා වාරයක් කියන්නේ. දැන් මේ දෙන්න සමානයි. එහෙනම් මොකෝ වෙන්නේ? AB දෛශිකය සමාන වෙනවා 1 හා 2කින් මේක 2 මේක 1. 1 හා 2කින් එනවා AB දෛශිකය සමාන වෙනවා BC දෛශිකයට. ඒ නිසා කියන්නේ මොකද්ද? AB සමානයි ලැම්ඩා BC ආකාර ගනි. එම නිසා AB
සමාන්තරයි BC වේ. හරිද? AB සමාන්තරයි BC වේ. පොදු ලක්ෂයක් ලෙස D පවතින නිසා ABC ඒක රේඛීය වේ. ඒක ලියන්න ඕනේ. පොදු ලක්ෂය D වන නිසා ABC ඒක රේඛීය වේ. ඒක ඔක මම ඉතුරු කරන් ටික හදන්නේ නැහැ. 12 2 3 හදන්න. හරි. හරි ඒක රේඛීය නොවේ කියලා අවදින් කොහොමද එන්නේ? ඒකත් ලියන්නේ ඒක රේඛීය නොවේ කියලා. කියන්නේ මොකද්ද? AB ලැම්ඩා වාරයක් BC වගේ එන්නේ නැත්නම් හිතන්නකෝ මෙතන 5යි ඊළඟ 2යි මෙතන 10යි ආවා කියලා. මෙතන 2යි මෙතන 10යි කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් නේද? මම ලියන්න හරි. මට ලියන්න පුළුවන් BC කියන්නේ දෙකක් එළියට අරන්. හොඳද? I ධන 5j. එතකොට මට ලියනවා දෙක වාරයක් I ධන 5j කියන්නේ මොකද්ද? AB. එහෙනම් BC එනවා දෙක වාරයක් AB ඩයිසික දෙක වාරයක්. ඒ කියන්නේ මොකද්ද? BC සමාන මේ දෙකකින් ගුණ කරාම මොකද? නියතයකින් ගුණ වෙච්ච එකට සමාන වෙන එක මොකද? අනිවාර්යෙන් මේ දෙක සමාන්තරයි. ඒතකොට ලියන්න පුළුවන් BC සමානයි ලැම්ඩා ඒ BC සමානයි ලැම්ඩා වාරයක් හරි AB ආකාර ගන්න. ඒ නිසා මොකද වෙන්නේ? BC AB සමාන්තර වේ. පොදු ලක්ෂ්‍ය මේක B නිසා මොකද වෙන්නේ? ABC එක රේඛීය වේ. ඒතර මොකක් ආව පුළුවන්. හිතන්නකෝ මේ දෙක ගන්න බැර නම් මේ විදියට. ඉතින් මෙතන බහිනතු 9 තිබ්බන. මට දෙකක් එළියට ගත්තා කියලා අරේ වදා ගන්න බෑ. දෙකක් ගත්තම මොකෝ වෙන්නේ? 9 විදීම 2. ඒතර මෙයාට සමාන වෙන්නේ නෑනේ. එහෙනම් වගේ උත්තරේ එක්ක ගානේ පෙන්නන්න කියලා තියෙන්නේ ඒක රේඛීය බවයි කියලා නම් ඒක වගේ ගානේ කොහෙරවට වැරදිලා. හරි? ගානේ හරියට බලන්න ඒක රේඛීය වේද නොවේද කියලා. ඒතර මේක ඒක රේඛීය නොවේ. ඒතර ලියන්න මොකද්ද? BC සමානයි ලැම්ඩා AB ආකාරයට ලිවිය නොහැක. එහෙම ගණන් එන්නේ නැහැ. බව පෙන්නන්න ඉන්නේ. මං අහන්නේ එහෙම නොවේ නම් එනවා AB දැශි සමානයි ලැම්ඩා වාර BC ආකාර නොගනි. ඒ නිසා ABBC සමාන්තර නොවේ. ඒ නිසා ABC ඒක රේඛීය නොවේ. හරි? මම කියක් හයියෙන් කිව්ව කොටවත් තේරුම් ගන්න මොකක්ද කිව්වේ කියලා. ABBC සමාන්තර නොවේ. ඒ නිසා ABC ඒක රේඛීය නොවේ. හරි? ඊට ලියන්න පුළුවන්. හදන්න 14 වෙනි ගාන. 14 තමයි OABC වූ කලි OA. OA. හරි. OA 2A. OA 2A. OA. OA 2A. ඊළඟට OB 6B. මේක ඕන පැත්තකට දාගන්න. කොහොමද? OA කොම O සිට A දිශාවට OB කොම B කියන දිශාවට. 6B. OC A ධන 3B. 3B I ධන 3B වනසේ පිහිටි ලක්ෂ 4කි. O 1 2 3 4 ලක්ෂ 4කි. ABC ලක්ෂ ඒක රේඛීය බව පෙන්වන්නේ. මෙයා මේ තුන් දෙනා ඒක රේඛීය බව පෙන්වන්න ඕනේ. ඒත් මම ගන්නවා වෙන විදියට. කලින් ගත්තේ මැද එකයි එහෙම ගත්තේ. දැන් මම කෙලින්ම AC ගන්නවා. AC BC ගන්නවා. AC කියන්නේ මොකද්ද? AC AD ගමු. AC කියන්නේ AO ධන OC මේ තියෙන දත්ත තියෙන මාර්ග වල යන්නේ නැති මාර්ග වල යන්නේ එපා. මේක නැති මාර්ගයක් නැහැ. AC කියන්නේ AO ධන OC. AO කියන්නේ ඍණ දෙකයි ඍණ OA ධන OC කියන්නේ OC කියන්නේ පස්සේ ආදේශ කරමු. ඍණ දෙකයි OC කියන්නේ A ධන 3යි B. කොට එන මට 3යි B ඍණ විදියම ඍණ A ධන 3යි B AC. මම අපෝ AB හොයන. ඔයාලට BC වන්න පුළුවන් මම AB හොයන. කැමතියක් හොයද ඒවට කැලේ ඕන එක. AB කියන්නේ AO ධන OB. AO කියන්නේ ඍණ OA. ඍණ OA කියන්නේ මොකද? ඍණ 2යි A. OA කියන්නේ 2යි A ඍණ තිබ්බ 2යි A ඍණ 2යි A. OB කියන්නේ 6යි B. එතකොට මට ඍණ දෙකක් එළියට ගන්න. ඍණ A ධන 3යි B. මම යාව ගන්න තමයි කරේ. මම ඍණ දෙක ඉඳලා ගත්තේ මෙතන සංගුණයක 1යි ඍණ 1යි. එහෙනම් ඒකේ සංගුණයක 1 කරන ඍණ දෙකක් ගන්නවා. දෙකක් එළියට ගන්නවා. ඍණ 1යි සංගුණයක 2 එළියට ගත්තම ඔටෝ 3 හැදෙන්න ඕනේ. 3 හැදෙන්නේ නැත්නම් මෙතන මේ දෙන්න ඒක රේඛීය නැහැ. හරිද? ඒක සමාන්තර නැහැ. සමාන්තර නැහැ ඒක රේඛීය නැහැ. එතකොට මට ලියන්න ඕන AB සමාන 2 වාරයක් AC. මට ලියන්න පුළුවන්
AB දෛශිකයේ ලැම්ඩා වාරයක් AC ආකාර ගනී. එම නිසා මොකෝ වෙන්නේ? AB සමාන්තරයි AC. පොදු ලක්ෂ්‍ය A නිසා ABC ඒක රේඛීය වෙන්නේ. හරි. ඔය වගේ ගණන් තමයි තියෙන්නේ. හරි. දොඩ ඒ දෙක අතර තේරෙනව ලියපෙරිනේ. ඒක රේඛීය බව වෙන්නේ නැහැ සමාන්තරයි කියලා තමයි ඒක රේඛීය ඉන්නේ. ඒතකොට සමාන්තර ගුණින් ගන්නවා දැන් ඒක රේඛීය වලට සමාන්තර බව ඕන වෙනවා. හරි. රේඛික හරි. දැන් මම කියලා දුන්නා සමාන්තර බව ඊළඟට ඒක රේඛීය බව කියලා දුන්නා. හරි. පොඩ්ඩක් ස්පීඩ් ගණන් ආවෝ පස්සට අරගෙන බලන්න කාලය තියෙනවනේ බලන්න. දැන් මෙතන පන්ති වගේ මම වීඩියෝ ස්ලෝ කරන්නේ. වීඩියෝ එක විත් ගොඩක් වෙලා ගත්තොත් ඔයාලට බලන්න හිතෙන්නේ නැහැ. ඊට ටික වේගින් යනවා. කලින් වීඩියෝ ටිකක් ස්ලෝ ගියේ මනත් ඒක තේරුණා. ඊන්දම ටික මේක වැඩිපුර වේගෙන් කරගෙන යන්නේ. නැත්නම් ඕන කම්මැලිත් හිතෙනවා. හරි. දැන් ඊළඟ මාතෘකාව ලියන්නේ වැදගත්. හරි. දෛශික සමග අනුපාත සම්බන්ධ වන ගැටලු. මාතෘකාව ලියා ගන්න දෛශික සමග අනුපාත සම්බන්ධ වන ගැටලු. හරි. එතන අනුපාත කියන්නේ මොනවද? ඒකට දෛශික අනුපාතය ගැන අපිට ගන්න දෙනවා. AB ට BC අනුපාතය දෙකට. ඒකට දෛශික විදිහට දෙන්නේ නැහැ. හරි. පොයින්ට් විදිහට දෙන්නේ සමහරවිට. AB ට BC දෙකට එකයි. එතකොට ගහනක දෙන්නේ හරි AB ට BC දෙකට එකයි කියලා දුන්නොත් AB ට BC දෙකට එකයි කියලා ගානක දුන්නොත් අපි හිතන්නේ මේ දෛශික නෙමෙයි ඒගොල්ලෝ දෙන්නේ. හරි. AB ට BC නිකන් දුරවල් අතර අනුපාත. ඒතකොට දෛශික අතර අනුපාතත් ඒකමයි. AB ට BC මේ පිහිටුන් දෛශික. හරි. මිස විස්ථාපන දෛශික පිහිටුන් දෛශික විදිහට ගන්න පුළුවන් මේ පොයින්ට් එකක් නේ. පොයින්ට් දෙකක් අතර දෛශිකය AB ට BC දෙකට එකයි. ඒතකොට මට ලියන්න පුළුවන් AB කියන එක AB කියන එක ලියන්න පුළුවන් AC වගේ කී ගුණයක්ද? AC කියන එක 3ෙන් බෙදලා දෙකෙන් වැඩි කරාම මේක නේද? මෙයා හිතන්නකො සම්පූර්ණ දිග මීටර 3යි කියලා. දැන් මෙයා මීටර 2යිනේ. මොකද්ද කියන්නේ? මෙයා 3ෙන් බෙදලා දෙකෙන් වැඩි කරනවා. මෙයා ඔක්කොම 3යි. එයා 3ෙන් බෙදුම එකක් වෙනවා. ඒකක දෛශිකය එනවා. AC කියන එක යාගේ අනුපාතය 3යි කියලා දාන්නකො. ඒ 3යිනේ 3ෙන් බෙදුවම ඒකක දෛශිකයක් කියන එක දෙකෙන් වැඩි කරාම AB එනවා. අනුපාත තමයි. ඇත්තටම මෙතන අනුපාත තියෙන්නේ හරි. මෙහෙම 200යි 100යි කියලා. 100 200යි න්यूटन 100යි න්यूटन. ඒක නේද දෙකට එක අනුපාතය කියලා. හරි. එතකොට මුළු AC කියනවා 300යි න්यूटन නේ. 300යි න්यूटन බෙදනවා. කීයද? sorry. AC කියන එක විශාලත්වයට දාන්න 300යි. මෙයාගේ 300ෙන් බෙදනවා. 300ෙන් බෙදලා 200ෙන් වැඩි කරනවා. ඒත් මේ මේකේ දෛශික 200ෙන් වැඩි කරාම AB එනවා. හරි. එතකොට මෙතන බින්දර බින්දර කැපෙනින් තමයි අනුපාත විදිහට ගන්න. හරි. ඉතින් හිතන්න එපානේ ඔය දේවල් හරි. එතකොට මට ලියන්න පුළුවන් අය අදින් ABC දෙකට එකයිනේ. එතකොට AB කියන්නේ දෙකෙන් 3යි 3ෙන් 2යි AC. හරි. BC කියන්නේ 3ෙන් 1යි. මුළු එක 3යි. AC බෙදෙන 3ෙන් වැඩි කරන එකයි. AC කියන එක 3ෙන් බෙදලා වැඩි කරන එකයි. හරි. මෙයා දුන්නොත් මෙයා දුන්න මොකද්ද? මට ඕනේ AC ලියන්න. AC කියන්නේ AB දෙකෙන් බෙදලා 3ෙන් වැඩි කරන. AB කියන එක යාගේ අනුපාතයෙන් බෙදලා දෙකෙන් වැඩි කරනවා. AC ගේ අනුපාත මුල එක 3යි. තේරුණාද? මේ අනිත් පැත්ත ගාව වගේ තමයි 3 බෙදීම දෙක. හරි. ඒකට මේක ලියලා ගන්න නෑනේ. AC ලියන්නෝදි මෙයා සුරෙන් මෙයාගේ දෛශිකය බෙදෙන මෙයාගේ අනුපාතයෙන් බෙදලා 3ෙන් වැඩි කරනවා. මේ පොඩි දේවල් අපි 5 වසර ගන්න 5 හරි 7 වසර ගන්න. හරි. ඕලෙවල්. හරි. ඔය විදිහට ලියාගන්න පුළුවන් අනුපාත. හරි. දැන් මම යන්නේ ඔය කියලා දෙන්නේ මේ. හරි. හරි. ඉතින් මේක ලියාගන්න AB ට BC. හරි. මේක නෝට් එකක් මේක පොඩි නෝට් එකක් ලියාගන්න. ගානක ලියන්න. ගාන ලියන්න AB ට BC දෙකට එක වන ලෙස AB ට BC දෙකට අණු එක දෙක අණු එක වන ලෙස B ලක්ෂය AC මත පිහිටයි. AB දෛශිකය සහ BC දෛශික AC දෛශික ඇසුරෙන් ලියා දක්වන්න. එතකොට අර දෙකමයි ලියුවේ. හරි. ABC sorry ABC හරි. AB ට BC දෙකට එක. හරි. AB ට BC දෙකට එක. නෝට් එක ලියා ගන්න. අපිට කියලා තියෙනවා AC දෛශික ඇසුරෙන් AB සහ BC. AB සහ BC ලියා ගන්නකොට AC දෛශික ඇසුරෙන්. ඒතර AB කියන්නේ මොකද්ද? මම කියවර AC කියන එක තුනෙන් බෙදුවා දෙකෙන් වැඩි කරගෙන නෝට් එක ලියා ගන්න ඕනේ දෙන්න. හරි. BC කියන්නේ 3න් 1යි AC
හරි මොකද ලියන්න ප්‍රෝග්‍රෑම් එක ටිකක් පැහැදිලිව ගන්න හරි උත්තරයි කියන්න තියෙන ඔය අනුපාත වලින් වල ගණන් හදද්දි ඕන වෙනවා 17 වෙනි ගණනද 17 හරි එතකොට 17 වෙනි ගානේ ඕ මූලක විශේෂයෙන් a හා b ලක්ෂ වල පිළිතුරු දෛසික ඕ මූලක විශේෂයෙන් a හා b ලක්ෂ වල පිළිතුරු දෛසිකය a b වේ. එතකොට a හා b ලක්ෂ වල පිළිතුරු මේ දීලා තියෙන හරි o a b o a දීලා තියෙනවා ඕ මූලක විශේෂයෙන් a හා b ලක්ෂ වල a කියලා a සමාන 6යි ගන්න j b කියලා 3යි ගන්න 4යි j හරිද අපිට කියලා තියෙනවා ab රේඛාව 2ට 1 අනුපාතයෙන් දැන් දෙකක් කියන්නේ ab රේඛාව 2ට අනුපාතයෙන් ගියොම a වලින් තමයි මුලින් දෙක එන්නේ පස්සේ එක මේක දෙකට මාරු කරන්න එපා ab රේඛාව 2ට ගියොම a වලින් තමයි දෙකක් එන්නේ b වලින් ගන්න හරිද ඒක පටල ගන්න එපා හරි අපෙන් අහනවා දෙකට අනුපාතයෙන් p වල මෙතන p ලක්ෂයක් එන්නේ p වල පීඩුම් දෛසික සොයා එමගින් OP ගේ OP දෛසිකයේ විශාලත්වය සොයන්න. P වල පීඩුම් දෛසිකය. P වල පීඩුම් දෛසිකය ඕනේද මූලය කරන OP තමයි P වල පීඩුම් දෛසිකය. OP ලියන්න පුළුවන්. නිකන් ගන්න බෑනේ. එයාව කොහෙන්ද සම්බන්ධලා ඉන්නවද? OP සමානයි OB ධන BP. OB එනවා 3යි ධන 4යි j. BP එනවා BB නිකන් ගන්න බෑනේ. පේනවනේ මෙතනක් අපිට දීලා නැහැ. අපි දන්නේ BA දන්නෙත් නැහැ. අපි දන්නේ A වල OA OB BA වලින් PB ඒ කියන්නේ BP කියන එක BA වලින් ලියාගෙන BA ගන්න පුළුවන් B ඕසා OB කියන. OA. තේරුම් ගන්න දැක්කම පේන තියෙන පැත්තෙන් ඕනේ නේද? මෙයා දන්නවා නම් මට මේ දෙන්න එක අහුවෙන එක දැනගන්න පුළුවන්. මේ දෙන්න අතර දිනයක් ගන්න පුළුවන්. මෙයාව ගන්න මෙයාව ඕනේ. හරි එයාව ගන්න මේ දෙන්න ඕනේ. අතම මේ දෙන්න දන්නින්ද මෙයාව ගන්න පුළුවන් එයාගේ මෙයාව ගන්න පුළුවන් අනිත් පැත්තට උන ලියාගෙන නැහැ. එතකොට BP කියන්නේ BA වගේ කිව්වේ නැද්ද? හරි BA වගේ මුළු ඔක්කොම තුනක් නෙමෙයි තුනෙන් බෙදලා එකකින් වැඩි කරනවා. BB එන්න ඕනේ මෙයාගෙන් තුනෙන් එකක් BA හරි ඒක ලියුවා 3යි ගන්න 4යි j D A ලියන්නේ B O දාන O OA හරි මම මෙතන OB ම දාගෙන යනකොට එකපාරේ අංශ කරන්න එන්නේ නැද්ද OB දාන මේ ලියන්න යනවා විපල්ලයට හරි එතන මම දන්නවා B O දාන OA B O කියන්නේ මොකද්ද වින OB දන්න OA හරි එතකොට මෙතනින් එන 3 ගියාම 2යි OB වෙදීම 3යි දන්න 3යි OA හරි පේනවද හරි 3යි OA එතකොට OB වෙනුවට මෙයා දාලා OA වෙනුවට මෙයා දාලා සුළු කරන උත්තරේ එන OB දැන් මාපාංගය ගන්න කොහොමද එන උත්තරේ දෙනවනේ එයාගේ x කණ්ඩායමකයේ දෙතුන ඉතින් OP වලට එන්නේ 5යි දැන් 4යි කියලා. එහෙනම් OP ගේ එන්නේ 25 ධන 16 වර්ගමූලය. මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගයේ වර්ගමූලය. හරි p කණ්ඩායමකය කිව්වොත් 5 4 හරි O අනුබද්ධයෙන් ඉන්නේ OP නේ O අනුබද්ධයෙන් දර කණ්ඩායමකෙ 5 4 උරේ ලියාගන්න පුළුවන් වෙනවා එඩිට් කරන්න යන්නේ නැහැ මේක සුළු දෙයක් හරි ප්‍රාණි කාලේ එතකොට 15 හරි ඉතින් අපි 13 වෙනි ගානක් හදමු හරි 13 වෙනි ගානේ කියනවා OAA OB මොකද B OBB OA හි මැද ලක්ෂය P දැන් මෙතන P OQ ට QB OQ ට හරි OE OE කො මෙතන හරි මෙතන P ඊතර මැද ලක්ෂය 1 1යි හරි P OQ ට
QB. ඒතර B දන්නෝ O දන්නෝ අනිවාර්යයෙන්ම අනුපාත බෙදෙන්නේ සරල රේඛාව දිගෙන්. එහෙනම් මේ දෙන්න මත තමයි එක තියෙන්නේ. OQ ට QB 3ට 1යි. එහෙනම් මේ පැත්තට 1යි. මෙහාට 3යි. 3ට 1යි. එසේ AR ට RQ. එහෙනම් මේක Q නේ. හරි. එතකොට AR ට RQ කීයද? 4ට 1යි. මෙයා 4යි, මෙයා 1යි. දැනගන්න ඉතින් සරල රේඛාව දිගේ තමයි මොනවද? අනුපාත කඩන්න පුළුවන්. හරි. අනුපාත දෙන්න. හරි. එතකොට මෙයා 1ට 1යි 4යි 1යි 1ට 3යි පාටල ගන්නවා මෙයා B මෙයා A එනවා මේ මගනවා. හරි. දැනගන්න B කියන්නේ B ගේ දේශික OB. හරි. එතෙන් අහන මොකද්ද? QR R මේක. හරි. QR හරි. ඒතර අපිට කියනවා OP1 OP. මෙතන P නේ. OP කියන්නේ කෙලින්ම ගන්න භාගයයි OA. භාගයයි A. හරි මේ එකට එක අනුපාතයකින් මේකෙන් භාගයෙන් OA එකෙන් භාගයයි. හරි. ඒක තේරෙනවා. හරි පොඩි දේවල් ටිකක් ගණනාන්තිම තේරෙන දේවල් ඒවා. ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් ඊළඟ කොහොම පාස් වෙන්න බෑ. හරි. ඊළඟට OQ කියන්නේ අපි හොයන්න තියෙන මොකද AB ඇසුරෙන්නේ. ඒතර B එන්නේ OB කියන්නේ. මේක තේරෙනවනේ. ඒකට 4ෙන් 3යි. මුළු දිග 4යි එකෙන් 3යි. AB කියන එක ඔක්කොම 4යි. එයා OB කියන එක 4ෙන් බෙදලා 3ෙන් වැඩි කරාම OQ වෙනවා. අපිට බාරම් කරන්න බෑ අයිඩියා එක ගන්න අනුපාත හරි. 3 බෙදීම 4යි B. So OR ඔය ඉතින් වැඩිපුත් නැහැ OR. OR ගන්න නම් නිකම් OR එන්නේ මෙහෙන් ගිහිල්ලා කොහෙන් හරි එන්න ඕනේ. මම මෙහෙන් එනවා. OA ගන්න. හරි. OA ගන්න. AR. OA කියන්නේ මම පස්සේ ලියන්නම්. OA AR කියන්නේ කෙලින්ම AR කියන්නේ මොකද්ද? AR එක පාට ගන්න බෑනේ. මේ AR එක පාට එන්නේ නැහැ. AR එන්නේ AQ ගේ. අනුපාත ගණන් අනිවාර්යයෙන් නිකන් දෙන්නේ නැහැ. 4 5න් 4යි. ඔක්කොම 5යි 5න් 4යි AQ. මේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ගන්න දෙයක් නැහැ. හරි. ඔයා දන්නවා මට ඕනේ OR. OR නම් OA දන AR. OA නම් කෙලින්ම තියෙනවා. AR ගන්න බෑනේ දැන්. A B කියන්නේ මේ දෙකේ ඉන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම AR ගන්නත් ඕනේ මේ දෙක ඇසුරෙන්. ඒතර මේ දෙක ඇසුරෙන් එක පාට එන්න බෑනේ මුලින්ම මෙයාට ගන්න. එයාව මේ දෙක ඇසුරෙන් ලියනවා. අන්න එහෙමයි හිතන්නේ. OA දන්න 4 බෙදීම 5යි. AQ කියන්නේ AO දන OQ. OQ හරි. එතකොට AO කියන්නේ 4 බෙදීම 5යි. AO කියන්නේ ඍණ OA. අපි OQ හොයාගත්තනේ. දැම්ම දාන්න බා OQ තියාගන්න. අත්තික වාට ආදිරේ. දැන් මෙයාට සුළු කරාම 5න් 1 ගියාම 4න් 5න් 4 කියන්නේ 1යිනේ. හරි මේ ගන්නවා. උඩිනෝ 5න් 4ක් ගියාම 1යි. සුළු කරගන්න හරි. 5න් 1යි OA දන 4 බෙදීම 5යි OQ. OA කියන්නේ A, OQ කියන්නේ 3 බෙදීම 4යි B. 5න් 1ක් එළියට ගත්ත හැයි. A දන B. sorry 3යි B. හරි. OR නේ OR හරි A 5න් 1යි. A දන 3යි B. දැන් OR එකට පස්සේ මම කියන්නේ BR වන්න ඕන. කො B? BR. හරි. දැන් OR එකට පස්සේ මම ගන්න. හරි දැන් OR එකට පස්සේ BR වන්න කියනවානේ. BR කියන්නේ මොකද්ද? BR කියන්නේ
VO ධන OR VO කියන්නේ ඍණ OB OR හොයාගත්තනේ පස්සේ ආදේශ කරමු ඍණ B කියන්නේ OB කියන්නේ ඍණ B OB කියන්නේ ඍණ OB කියන්නේ B OB කියන්නේ B නේ ඍණ B OR කියන්නේ පහෙන් එකයි A ධන 3යි B පහෙන් 3ක් ගියාම දෙකක් එනවා පහෙන් එකයි A ඍණ 2යි B ඔය දැන් උත්තරේ තියෙන්නේ ඔව් හරි පොඩි දේවල් හරියට ඒතර මේ වටින් කැල්කියුලා යන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුලත් ඇරෙන්නේ මේ මැද එකක් ගන්න ගියාම මේ දෙකෙන් ගන්න ඕනේ විදිය තීරෙන්නේ. අපිට දීලා තියෙන්නේ AB නේ. ඒතකොට මේ මැද එකක් ගන්න නම් මුලින්ම මෙයා මේ ඉරි දෙකට ගැලපෙන එකට යන්න ඕනේ. ඊපස්සේ එයාව ලියන්න පුළුවන් මේ දෙන්න ඇතුලේ. මතක තියාගන්න ඉතින් මේක මෙහෙම හරියට මේ පොයින්ට් අනුපාත දුන්නොත් විතරයි මෙහෙම. හරිද? හිතන්න ඕනේ මේ වගේ එකක් ආවොත්. දැන් මේ අනුපාත දුන්නින් ඉඳනේ පුළුවන් මට අනුපාත වලින් මේ පොයින්ට් එක හොයාගන්න. හරිද? කියන්නේ මෙයාකින් ගිහිල්ලා ඊළඟ මෙයා ගන්න පුළුවන් උනේ කොහොමද මට මේ අනුපාත දුන්නේ නේද? හිතන්න මේ අනුපාත ඉබ්බේ නැත්තම් ගන්න හැද? ඈ? එතකොට ගන්න බෑනේ. තේරෙනවනේ මෙයාව ගන්න විදියක් නෑ. මෙයා අනුපාතනේ මෙයා කොහෙද තියෙනද කවුද දන්නේ? හරිද? එතකොට විභාගය ගන්න සමහර ඊට පස්සේ එනවා ගන්න වර්ගයක් මෙහෙම. ඊවන් ඉස්සරහ කියලා දෙන්න. මම මේකෙන් පැහැදිලි කරන්නේ ඒ වර්ග ගණන් අහම කොහොමද හිතන්නේ කියලා. හරිද? හිතන්න. හරි දැන් මම කිව්වා වගේ දැන් මෙතන නොදී තිබ්බොතින් අපිට හොයන්න බෑනේ. හරි ඒ වගේ ගණන් ඉන්නද ඉස්සරහට. ඉතලෝ නියම සමාන්තර රාශියක් තුන කියලා. ඒකෙත් නියම දුන්නොතින් අපිට මෙයා හොයන්න කිව්වොතින් සමාන්තර රාශියක් ගන්න එපා හිතන්න. මෙහෙම කිව්වේ සමාන්තර රාශියක් නෙවෙයි වෙනස් හරි. ඒකට O A B C දීලා තියෙද්දි අපිට මෙයා හොයන්න කිව්වොතින් ඔයාට මම මෙයා දීලා තියෙන A මේක B කියලා ගන්න මේක B මෙයා දීලා තියෙන A හරි මෙයා දීලා නැහැ හිතන්න ඔයා දීලා නැහැ කියලා හිතන්නකො හරියට දෙන්න හරි හරි හිතන්නකො නිකන් මම අයිඩියා එකක් දෙන්න හරි එතකොට මෙයා හොයන්න ගියාම ඔයාලට පේනව නේද මේ දෛශිකේ ලියන්න ගියාම මෙයාගෙන් ලියගන්න නැතුව මෙයා ගන්න බෑනේ මම හිතන්නකො මට මෙයා ගන්න ඕනේ මට ඕනේ මේ P නම් OP OP ගන්න ගියාම OA දන AP නේ හරිද OA දන AP දැන් ප්‍රශ්න මොකද්ද AP කියන්නේ මේකෙන් කොච්චරක්ද කියලා මම දන්නේ නැහැ හරිද දැන් මම මේ AP කියන්නේ මෙයාගෙන් කොච්චරක්ද කියලා අපිට දැන් දත්ත නැහැ දත්ත දෙන්නේ නැහැ හරිද දැන් මොකද කරන්නේ එහෙම ලියන්න බෑ හරි ඒ කියන්නේ මොකද මේ එකපාරට අනුපාත දාලා හදන්න නම් අනිවාර්යයෙන්ම අනුපාත තියෙන්න ඕනේ මෙතන 4 එක වගේ දෙන්න ඕනේ නැත්තම් අපිට අනුපාත හොයන්න කියලා දුන්නා නම් මෙතන දෛශිකේ දීලා තියෙනවා. එතකොට මේක C R කියලා දෛශිකය. නම් A R B B දුන්නොත් අපිට මේකින් දෙක අනුපාත දෙක හොයන්න පුළුවන්. අනුපාත දීලා තිබ්බොත් මෙයා ගන්න පුළුවන්. මෙයා දීලා තිබ්බොත් අනුපාත දෙක ගන්න පුළුවන්. දැන් මෙතන මොකක්ද දෙනවා තියෙන්නේ? අනුපාත දෙක දීලත් නැහැ, මෙයා දීලා නැහැ. තේරුම් ගන්න වෙනස. එතකොට තමයි දන්නට ලැම්ඩා මි ප්‍රමේය දාන්න අර ඇල්ෆා A දන්න බීට B සමානයි බිඳුවයි නම් ඇල්ෆා සමානයි බිඳුව බීට සමානයි බිඳුව කියලා දාලා හරි හොයන්නේ මෙන්න මේ වගේ ගන්න. හොඳට තේරුම් ගන්න මේ පොයින්ට් එක දීලත් නැහැ අනුපාත දීලත් නැහැ. ඒතර මොකද මෙයා ලියා ගන්න බෑනේ. එයා ලියා ගන්න බැරි වෙච්ච ගමන් ඔයා තේරුම් ගන්න ඕනේ මෙන්න මේකෙන් කියලා යන්නේ. ඒතර මෙතනදී අනුපාත දුන්නා ඉඳන් R හොයාගන්න පුළුවන් වුණා. R දීලා තිබ්බනම් අනුපාත දෙක ගන්න පුළුවන්. දැන් මෙතන එකක් නැහැ අනුපාත දෙකක් නැහැ. එහෙනම් මෙයා හොයන්නත් බෑ අනුපාත දෙක මෙයා හොයන්න කියන අනුපාත දෙන්න ඕන අනුපාත දීලත් නැහැ. අනුපාත මෙයා දුන්නා නම් අනුපාත හොයන්න පුළුවන්. ඒක දීලත් නැහැ. කියන්නේ මුකුත්ම කරන්න බෑ මෙතන. මෙයක් නැහැ අනුපාතත් නැහැ. හරි ඒ වගේ ගණන් දැන් මේකෙන් හදන්නේ. මම ඒතකොට ලස්සනට කියලා දෙන්නම්. මේ මෙන්න මේ දෙක මොකද්ද? මේ වලින් හම්බෙන්නේ මොකද්ද? ඒ හැමදේම නියමනම කරන්නම්. හරි. ඒක හොඳට තේරුම් ගන්න ඒක. මම වෙනද තේරුම් ගන්න. හරි. මොලත් මේක තේරෙනවා. මෙයා දුන්නා නම් අනුපාත දෙක හොයද නැහැ. අනුපාතය දුන්නා නම් මෙයා හොයද නැහැ. ඒ මුකුත් නැත්තම් තමයි මෙන්න මේ ක්‍රමයට යන්නේ. හරි. ඒක කියලා දෙන්නම් ලස්සනට. හරි. මොකනෝ? ඒ ගණන් ටික හරි. උඩරේ ඒක රේඛීය බව කරා සමාන්තර බව කරා මොකද්ද කරේ අනුපාත කරානේ අනුපාත ගැන පොඩි අවබෝධයක් ගත්තා හරි අනුපාත කරනකොට මම කිව්ව හොඳ දේ මොකද යන්නේ මෙයාව අනුපාත දුන්නට මට A දෛශිකයි B දෛශිකයි කියලා දීලා තියෙන්නේ දෙන්න නම් අනිවාර්යයෙන්ම මෙතන තියෙන එක නෝ ලොකු කරන කියලා මොකද කරන්නේ මෙයාගේ ඉරයි කැපෙන දෛශිකේ
හදා ගන්න ඕනේ මෙන්න මෙයාව. මෙයාව දුන්නා නම් එයාව අනිවාර්යෙන් මෙයාට ගිහිල්ලා එයා තමයි මේ දෙන්න ඇසුරෙන්නේ. අන්න කෙටියෙන්ම කිව්වා හරි. ඊට කෙටියෙන් කියන්න බෑ. මට ඕනේ මෙයා හොයන්න නම් මට තේරෙනවා මෙයාත් වෙනවා කියලා නේ. මෙන්න මේ කොටස එනවා. O A ධන O A ධන O B ධන B R එනවනේ. මෙතන B නම් මිටියක් රීන් කියන්නේ මොකද සමහර අයට තේරෙන්න තියෙන බල හරි. O මට ඕනේ O R වන්න නම් O B ධන B R. මට අනුපාත දීලා තියෙනවා. ඒක ඇත්ත හරි. එතකොට R වන්න ගියාම O B ධන B R. හරි. B R දුන්නට වැඩක් නැහැ. මට A B ගෙන් තමයි මෙයාගේ අත්දැසිකේ B නේ. මේක B මේක A. මේ දැසිකේ. එතකොට මට A හා B ගෙන් නම් හොයන්න ඕනේ. මට BR ගන්න බෑ නිකම්ම මෙයාගේ මම මොකද කරන්නේ මෙයාව ගන්නවා එයා මේ දෙන්න කැපෙන රේඛාවේ දේශිකයක් විදිහට. එතකොට BA ට ගන්න. එතකොට BA වල ලියන්න පුළුවන් B හා A ඇතුලේ. අන්න එහෙමයි යන්නේ. හිතන හැටි මම කිව්වේ පොඩ්ඩක් කොහොමද යන්නේ කියලා පටල ගන්න එපා. හරි? එතකොට අනිවාර්යෙන්ම යන්න ඕනේ දීපු දේශික දෙයකට යන්න ඕනේ. හරි? ඒ තව දෙයක්. සමාන්තර රාශියක මේක A මේක B නම් ඔයාලට ගිහින් මේක B මේක A කියලා ගන්න පුළුවන්. හිතමුකෝ සමාන්තර රාශියක සම්මුඛපාද මේ සමාන්තර රාශියක් කියලා දුන්න ගමන් අපි දන්නවා සම්මුඛපාද සමානයි සමාන්තර. එහෙනම් සමානින්ද ඒම වෙනවා සමාන්තරින්ද එකම අභිදිශාවට දාතයි. තේරෙනවද මං කියන්නේ සමාන්තර රාශියක් නම්. හරි ඒක කෙලින්ම ගන්න පුළුවන්. හරි. රොම්බෝසයක් නම් හතරම සමානයි. හරි. හැබැයි දිශාව නැසරි රොම්බෝසයක් කිව්වනේ පාද හතරම සමානයි. ඒක මෙයා A නම් මෙයත් A මෙයත් A මෙයත් එහෙම වෙන්නේ නැහැ. ඒක එකම දැසික තුනක් කොහොමද A වෙන්නේ? ඒක වැරදි හරි. දිශාව වෙනස්නේ. එහෙනම් A වෙන්න බෑ අනිවාර්යයෙන් මෙයන් B තමයි ගන්න වෙන්නේ. තේරුම් ගන්න. මේ පැත්තට A දීද්දි මේ පැත්තට A දෙන්න බෑනේ. හරි. දිශාවත් සමානයි. ඒතර මාපාංගී මාපාංග B සමානයි. වලට දෙන්නේ. මං කියවල විශාලත්ව සමාන වුණාට හරියන්නේ නැහැ. දිශා සමාන වෙන්න ඕනේ. මෙයාගේ දිශා සමාන නැහැනේ. හරි අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒක සමාන ගණන්වල මමත් දැන් අඳින්න ගියා මනත් එක හිතුණා. හිතන්නේ ඒක හිතලා හරි. මේ වගේ තියරි එකේ තියෙන්න ඕනේ. හරි. දැන් ඒක අනුපාතත් ඉවරයි. හරි. සමාන්තර බවත් ඉවරයි. ඒක රේඛීය බවත් ඉවරයි. අනුපාතත් ඉවරයි. හරි. හරි දැන් මම කලින් එකේ මට අමතක වුණා මේකක් කියන්න මේකත් කරලා නැත්තම් කියන්නේ මේක කියලා දුන්නේ නැහැ කියලා හරි. ඒකට ලියාගෙන ඒක ඇත්තටම දන්නවා මම ඊටික වෙන විදිහකට කියලා දුන්නා. මට මේක නෝට් එකක් විදිහට ලියාගෙන හරි ඒක මට විලෝමය කියලා දෙන්නත් ඕනේ ඒකයි. මම කියන්නේ සෛසික සමාන්තර රාශි ප්‍රමේය. ඒක මාතෘකාව ලියාගෙන දෛශික සමාන්තර රාශි ප්‍රමේය. ඒකට එකිනෙකට විහිදෙනසේ පවතින දෛශික දෙකක් විශාලත්වයෙන් හා දිශාවෙන් හා අභිදිශාවෙන් සමාන්තර රාශියක බද්ධ පාද දෙකකින් නිරූපණය කළ හැකි නම් හරි. එම බද්ධ ලක්ෂයා මේ බද්ධ ලක්ෂ හරහා යන විකර්ණය සංප්‍රයුක්ත දෛශිකයෙහි විශාලත්වයේ දිශාව හා අභිදිශාවට නිරූපණය කරයි. දිශාව නිරූපණය කරයි. හරි. ඒ කියන්නේ මොකද්ද? එකිනෙකට විහිදෙනසේ පවතින. එකිනෙකට විහිදෙනසේ පවතින දෛශික දෙකක්. හරි. මේ කියන්නේ විශාලත්වයෙන් හා දිශාවෙන් අභිදිශාවෙන් සමාන්තර රාශියක බද්ධ පාද දෙකකින් නිරූපණය කළ හැකි නම්. ඒකේ සමාන්තර රාශියක් විදිහට නිරූපණය කර හැකි නම් හරි. එතකොට මෙන්න මෙයාගේ සම්ප්‍රයුක්ත වෙනවා කියලා කියන්නේ. හරි. මේ දෙන්නේ එක්කව කරාම මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය කියන්නේ මෙයා දන්න මෙයානේ. මෙයා දන්න මෙයාව මෙතනට කියනවා. එතකොට මෙයා දැන් මේ ඉන්නේ එක තමයි. මේ දෙන්නේ ඒ දන්න B. නෝක තමයි කියන්නේ R කියලා අරගෙන සම්ප්‍රයුක්තය විදිහට ඒ දන්න B. තේරුණාද කියප එක? මෙයා දන්න මෙයානේ යා මෙතනට කියනවා. ඕක තමයි කියන්නේ අරම කලින් කරේ එක. ඕකත් නෝන ඇඳගන්න. හරි මම මෙතන ඔප්පු කිරීම කරන මේක R දාලා මට ලියන්න පුළුවන් මෙයා O A BC එතකොට O B සමාන වෙනවා O A ධන A B ට O A කියන්නේ A B සමාන වෙනවා O C ට මෙයා B දාන්න මෙයා C දාන්න එතකොට O C මෙයා O A ධන AC AC සමාන වෙනවා OB ට OB කියන්නේ B හරි OC කියන්නේ R කියලා ගතයි R සමානයි A ධන B ඔක්කො කරන විදිහ දත් නැහැ ඔක ලියාගන්න ඕන නැහැ ඔයගොල්ලෝ සමාන්තර රාශි ප්‍රමේය හරි ඊළඟ ලියාගෙන දෛශික සමාන්තර රාශි ප්‍රමේය විලෝමය කියලා මාතෘකාව මම මේ දෙන්නේ මේ කොට බලන්න වැදගත් හරියට නැත්නම් කියනවා
අර මම නෝට් එක විදිහට දෙන්නේ දෛශික සමාන්තර ආශ්‍රය මේ විලෝමය කියලා මාතෘකාවලින්. ඒතර දෛශික දෙකක් තියෙනවා නම් එයා සමාන්තර ආශ්‍රය ටික හැදුවා නම් ඒක විකර්ණයෙන් එනවා සම්ප්‍රයුක්තයේ. ඒක මොනවද මම කිව්ව ඒක තේරුණානේ. මම කලින් ඒ වීඩියෝ විස්තර කරලා වැඩිපුර ඒක දැන් විස්තර කරන්න යන්නේ නැහැ. ඊළඟට ලියන්නේ දෛශික සමාන්තර ආශ්‍රය මේ විලෝමය. දී යටි දෛශිකය විශාලත්වයේ දිශාවෙන් හා අභිදිශාවෙන් සමාන්තර ආශ්‍රයක. දී යටි දෛශිකයක් විශාලත්වයෙන් දිශාවෙන් හා අභිදිශාවෙන් සමාන්තර ආශ්‍රයක විකර්ණයක් වන පරිදි සමාන්තර ආශ්‍රයක් ඇඳිය හැකි නම් එම විකර්ණය හරහා යන බද්ධ පාද දෙකෙන් පළමු දෛශිකයේ විශාලත්වයේ දිශාවෙත් හා අභිදිශාවෙත් දෛශික දෙකට තුල්‍ය කළ හැක. අය ලියාගන්න දී යටි දෛශිකයක් විශාලත්වයේ දිශාවෙත් හා අභිදිශාවෙත් සමාන්තරාශ්‍රයක විකර්ණය වන පරිදි විකර්ණය වන පරිදි සමාන්තරාශ්‍රයක් ඇඳිය හැකි නම් එම විකර්ණය හරහා යන බද්ධ පාද දෙකෙන් පළමු දෛශිකය විශාලත්වයේ දිශාවෙත් හා අභිදිශාවෙත් දෛශික දෙකට තුල්‍ය කළ හැක. හරි. ඔබම මෙහෙම විදිහට ගන්න හරියට කිව්වම තේරෙයි. ඔක් කියව ගන්නවා හරියට පැහැදිලි කරන විදිහට කිව්වේ නෑ ඒක. හරි. ඔයා අහලා ලියා ගන්න. හරි. R කියන එක හිතන්න මෙහෙම R නම් හරි. මේ R කියන එක හරි මට සමාන්තර ආශ්‍රයක් ඇහුවනම් හිතන්න මෙහෙම ගවයි කියලා සමාන්තර ආශ්‍රය අපි නිකන් සාමාන්‍ය සමාන්තර ආශ්‍රයක් ගමු. හරි සමාන්තර ආශ්‍රය ආවන්නේ මෙයාට මෙයා සමාන්තරයි මෙයාට මෙයා සමාන්තරයි. හරි ඒ කියන්නේ R කියන එක සමාන්තර ආශ්‍රයයක් ඇහුවනම් මෙයාගේ එකතුවට මෙයා සමානයි කියලා කියනවා. අනිත් පැත්ත විලෝමය කියන්නේ ඒකනේ ඕනෑම දෛශිකයක් මේ විදිහට කැලි දෙකකට ලියන්න පුළුවන්. හරිද? එතකොට තව ආකාර කොච්චරද සමාන්තර ආශ්‍රය ගන්න පුළුවන්? නේ? මේ සමාන්තර ආශ්‍රය මෙහෙම ගියා මෙහෙම. ඒ වගේ කීයක් ගහතේද? අනන්ත ප්‍රමාණයක් ගහතේ. හරි? කාලයක් ගහතේ මෙහෙම. දැන් පේන්නේ නැති වෙනවා. නේ? මරියම් අඳගන්නත් බැරි වුණා. හරි. පේන්නේ සමාන්තර රාශියක් ගහද්දි මෙයාගේ දන මෙයාට ඕනම එකක් මම කිව්වට කලින් මෙහෙම දාන ඕන විදිහට කව ගන්න පුළුවන් කියන්නේ ඒක. ඒතර අපිට ලේසිම ආකාරය මොකද්ද මේකෙන්? සමාන්තර රාශියක් ගන්න ත්‍රිකෝණ රාශියක් කරනවා. අන්න ඒකයි වේදනය කරලා ගන්න. දැන් මෙයා වේදනය දුරවල් හොයන්න එක අමාරුයිනේ. එහෙනම් මොකද කරන්නේ? දැන් මේ වගේ ලොකු එකක දුරවල් හොයන්න බැහැ නේද? මෙයාගේ දෛශික දිග හොයන්න අමාරුයිනේ. එහෙනම් හොඳම වැඩේ මොකද්ද? හොඳම එක තමයි සමතත්ව රාශිය. මෙයා දන මෙයා. මේ වේදනය කරලා ගත්තයි විශාලත්ව. හරි? සමතත්ව කියලා දුන්නේ දුනාට සමතත්ව හරි. ජීවනාශ්‍රය. හරි මොකද මේ කියන්න දෙන්නේ හරි ඔයගොල්ලෝ යාත්තනේ එස මේක පොඩ්ඩක් අඳ ගන්න මේව තියෙනවා විදිහ අඳ ගන්න පුළුවන් කියලා ඒකට අඳගෙන මෙයත් අඳගෙන හොඳම විදිය මෙයාගේ ලියා වැදගත් දෙයක් නෙමෙයි හරි තව ලකුණක් දාලා ලියා ගන්න ඒක පොඩ්ඩක් ලියා R දෛශිකයේ තුල්‍ය වන A හා B දෛශික දෙක R දෛශිකයේ සංරචක වේ. ඒ කියන්නේ මොකද මෙයා A B කියලා ගත්තේ මම හරි මෙයා එකක් A අනිත් එක්කෙනා B හරි යන R දෛශිකයේ තුල්‍ය වන A හා B දෛශික දෙක R හි දෛශික සංරචක වේ. R හි දෛශිකයේ R දෛශිකයේ සංරචක වේ. හරි. ඒතර දී යටි තරව පොද්දා ලියන්න දී යටි රේඛාවක් විකර්ණය වන පරිදි සමාන්තර ආශ්‍ර අනන්ත ප්‍රමාණයක් ඇඳිය හැක. හරි. එබැවින් දී යටි දෛශිකයක් දියරි දෛශිකයේ මගේ අකුරු මට කියවන්න බෑ. දියරි දෛශිකයේ දෛශික දෙකට තුල්‍ය කළ හැකි ආකාරක අනන්ත ප්‍රමාණයක් පවතී. මේන් දෛශික සංරචක පහසුවෙන් ගණනය කළ හැක්කේ ඍජුකෝණී දෛශික විභේදනයේනි. හරි? ඉතින් ඇති හරි. තව පොඩි නෝට් එකක් දෙනවා. මොකද මේක නොදුන්නොත් ඒත් අවුල් මේ පොඩි සමහර අය පැටලලා තිබ්බනම් ඒක මේක බලලා ආපහු පස්සට ගිහලා බලන්නකො පොඩි නෝට් පොඩි කැලක් හරි ඒක දන්නවා ඔයගොල්ලෝ හරි ලියන්නේ දන්නා දෛශික දෙකක් ඇසුරින් වෙනත් දෛශිකයක් ලබා ගැනීම දන්නා දෛශික දෙකක් ඇසුරින්
වෙනත් දෛශිකයක් ලබා ගැනීම. ඒ පොඩි දේවල් හරි මම නෝට් එකක් කියලා දෙනවා මේක දුන්න නැති හින්දා හරි. ආයෙ බලද්දි පොඩ්ඩක් පටපට ගාලා බලාගෙන යන්න. මේක O නම් මේක A නම් මේක B නම් මේක කරා. හරි මට ඕනේ AB දෛශිකය ගන්න නම් AB දෛශිකයේ ඉන්නේ AO දන OB. උඩ ලියන්නේ කරා හරි. මොනික ලියන්නේ AO කියන්නේ ඍණ OA. AO කියන්නේ ඍණ OA ගේ ඍණ ගුණ කරාම වෙන එක. ඍණ OA ධන OB. ඍණ OA කියන්නේ ඍණ A ධන B ඍණ A. අර අවසානයකින් ආරම්භ කියලා අඩු කරන එහෙම කරන්න යන්න එපා. අවරූප ඇදගෙන කරන්නේ. ඒතකොට මේක ඉරෙම යන්නේ AB කියන්නේ AO ධන OB. හරි. අර අවසානයකින් ආරම්භයක අඩු කරන ඔය වගේ දේවල් වලින් යන්න එපා. AB කියන්නේ කෙලින්ම අනිත් පැත්තට යන්න මෙහෙම. එතකොට AO ලියනවා OB. AO කියන්නේ ඍණ OA. හරි. ඊළඟට තයගම මම කොහේ අනන්ත ගණනක් තියෙනවනේ. මේ දෛශිකයට මෙයා දන මෙයා මෙහෙම දීලා තියෙනවා නම් මෙයා දන මෙයා මෙයා දන මෙයා සමාන වෙන්නේ මෙයා දන මෙයා මෙයා දන මෙයා මෙයා දන මෙයා. ඒ ආකාර ඕන විදිහට ලියන්න පුළුවන්. ඔය කියලා දුන්නා හරි. හරි දැන් මෙහෙමයි. දැන් මේ දක්වා කරාම පොඩි දෙයක් අයිත් කරේ සාමාන්‍ය තේරෙන දෙයක් ලොකු දෙයක් කරා. හරි. ජතරාඩු ලොකු දෙයක් ඉන්නේ ලැම්ඩමි ප්‍රමේය දැම්මෝ දැන් මට හොඳටම විස්තර කරන්න පුළුවන්. හරි. මම මේක පොඩ්ඩක් ආය රිලැක්ස් වෙයි මාත් රිලැක්ස් වෙලා ආපහු හොඳටම කරන්න ඕනේ. ඉතින් මම මේක වෙන වීඩියෝ එකකින් ආපහු දානවා පාර්ට් 4කට වගේ මේක යනවා. මේක කලින් පාර්ට් 1 පාර්ට් 2 ඊළඟින් පාර්ට් 3 එකෙන් තීරි ඔක්කොම ඉවර කරනවා. පාර්ට් 4 කියලා එකක් එනවා. ගණන් ඔක්කොම හදලා. හරි. ඒ විදිහට තමයි යන්නේ කියලා බැලුවේ. දැන්ට මේක නවත්තලා ආයි වීඩියෝ එකක් ආයි ඉක්මනින් දාන්න මේ සතිය ඇතුළත ටක් දාලා මම දානවා දෛශික වල ඉතුරු කොටස. ඒක තමයි වැදගත් එක. තේරෙනවනේ මේ ඉස්සරහට යන්න තමයි ඕන වෙන්නේ. දැන් මේක විස්තර කරලා මතකනේ. දෛශික දෙකක් මතකනේ කරානේ. මේ වගේ එක මේ T එකට මේ දෙන්න දන්නේ නැත්නම් T කියන දෛශිකයක් දීලා මෙයා විතරයි දීලා තියෙන්නේ. A හා B. හරි. එතකොට මෙයා මේ දෛශිකය දීලත් නැත්නම් මේ අනුපාත දීලත් නැත්නම් අපිට හිතා ගන්න බෑනේ. මෙයා අපිට හොයන්නකොත් OP හොයන්න කිව්වොතින් හොයන්න විදියක් නෑ අයියේ. T දෛශිකය දීලා නෑ. ඊට OP හොයන්න කියන්නේ ඒකනේ. එතකොට මේ අනුපාත දෙක දීලා නෑ. හරි. එතකොට මෙයාව ගන්න ඉතින් OP ලියන්න ගියාම OA OB OB දන්න BP නියනවනේ. හරි. එතකොට BP ගන්න මෙතන අනුපාතය නේ DA එකෙන්. ඇයි DA ගන්නෙ? මම ගුවා A හා B සම්බන්ධ වෙන ලොකු දෛශිකයට යන්න ඕනේ මෙයාගේ පොඩි එකක් තිබ්බොත් ගන්න නම්. ඇයි DA නේ අපි දන්නේ. හරි. එතකොට එතනට යන්න විදියක් නෑ මෙයාගේ අනුපාතය තියෙන. අනුපාතය තිබ්බනම් අපිට ලියන්න පුළුවන් BA එකෙන් යම් කිසි කොටසක් තමයි BP ගන්න කියලා. ඒත් මේක ලියන්න බෑ හැමනේ. ඒ හින්දා මොකද වෙන්නේ? මේකට දාන්න වෙනම තියෙන ක්‍රමයක් හරි ලැම්බ්ඩු මේ දාලා ආයි මගේ විස්තර ගන්න මොකටම ඒක ඉතින් මම දැන් කරන්නේ නැහැ ඕගොල්ලෝ ටික බලලා ආපහු බැරි අයත් ඉන්න එකපාර ලෝඩ් කරනවා මේ බලන්න දෙන්නේ නැහැ හරි ඒ හින්දා අපි ඒක ඊළඟ පාර්ට් එකෙන් කරන මේ සතිය ඇතුළත අනිවාර්යෙන් දෙනවා මේකක් දීලා පාර්ට් 4 එකක් දෙනවා හරි ගණන් හදනවා ආයි ඔක්කොම ටික බහුතරයක් හදනවා ආයි විභාග ගණන් ඔක්කොම වගේ හදමු හරි හදලා හොඳ දෙයක් කරමු හරි ඉතින් මාත් එකතු වෙලා ඉන්න අනිවාර්යෙන්ම මම දාන වීඩියෝ එකෙන් මගේ ගෲප් එකට ඇඩ් වෙන්න Facebook ගෲප් එකට යන්න ඊට WhatsApp group එකේ message එකක් දාන්න ඔයගොල්ලෝ මම Zoom හරහා කරන්න දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ හරි Zoom හරහා කරන්න කැමති අය මට වෙනම මාත් එක්ක එකතුලා ඉන්න කැමති අය මට දැම්ම WhatsApp group එකට message group එකේ මට private message එකක් දාලා මාත් එක්ක දිගටම එකතුලා ඉන්න කැමති අනිවාර්යයෙන් එකතුලා ඉන්න කැමති කට්ටිය හරි ඒකට මට ලේසි කොච්චර ප්‍රමාණයක් ඉන්නවද මාත් එක්ක හරි manage කරන්න ලේසි හරි දැන් හරි ඒක ලේසි හරි ඉතින් අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න මේක බලා ගන්න part 3 එක අනිවාර්යෙන් දෙනවා අනිවාර්යෙන් දෙන එක මේ සතිය ඇතුළත දීලා පාර්ට් 4 එකක් මේ සතියෙම කරනවා. ඒක දෛශික පාඩම මම සතියේ ඉවර කරනවා. ඒක ඔකන බලන්න යන වෙලාවේ තීරුම් ගන්න වෙලාවේ ඉතින් Taman තීරණය කරගන්න මොකක් අනිත් පාඩම් මේක අනිත් පන්ති වල ඒවා ඔක්කොමත් එක ගානට බලලා තීරණය කරනවා වීඩියෝ එකකින් දෙන්නෙත් ඒකයි. මොකද මම ඔන්ලයින් ආපහු දාපුවම අර පාර්ට් 1 බලපු නැති කට්ටියට පාර්ට් දැන් මේක බලන්න නැති කියන්නේ පාර්ට් 3 වලදී ප්‍රශ්නයක් එනවනේ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු. හරි. ඉතින් අදට නවත්තනවා. මම ඊළඟ එක ඉක්මනින්ම දෙන්නම්. හරි. උසාරයි.